හැමෝටම ආයිබෝවන්. හරි. දැන් අපි පොඩ්ඩක් අද දවසේ කතා කරමු. එකටම දැන් පරිගණක හાર્ඩ්වෙයාර් ගැන ඉගෙන ගන්න කලින් පරිගණක කියන්නේ මොනවාද? ඒතර ඒකෙන් අපි මොනවද කරන්නේ? ඒවා ගැන මේ අවබෝධයක් තියෙනවා ඔයාලට. මම එකටම පොඩ්ඩක් පරිගණකයක් කියන එකේදී මම පොඩ්ඩක් රූප සටහන් පෙන්වනවා. දැන් රූප සටහනක් දෙයක් මම පෙන්වන්නම්. ඔයාගේ කනෙක්ෂන් ගැටලුවක් තියෙනවා වගේ ඇහෙන්නේ නැහැ. මයික් එක පොඩ්ඩක් මියුට් කරමු. පොඩ්ඩක් ඉන්න ගයාන්. ගයන්න වගේ සිග්නල් නැහැ වගේ මේ පොඩ්ඩක් ටිකකින් මට නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. ඇහෙන්නේ ඔයා කියන එක කැඩි කැඩි ඇහෙන්නේ. හරි. අපි දැන් පොඩ්ඩක් බලමු ඒකට මේ පරිගණකයක් කියන්නේ මොකක්ද? මේ ගයන්න ඔයා කියන එක මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. chat එකට මැසේජ් එකක් දානවද? හරි. අපි දැන් එකට මේ පරිගණකයක් කියලා ගත්තොත් මම දැන් ඔයාලට පෙන්නන රූප රාමුවක්. ඒකේ තියෙන්නේ පරිගණකයේ කොටස් වලට වෙන් කරපු කොටස් වර්ගයක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් ඔයාලා මේ පරිගණකයක් පාවිච්චි කරද්දී ඔයාලා ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් දැනගන්න ඕන. ඒතර මේ තියෙන්නේ ඒ කියන්නේ එකට එකිනෙකට ඇසෙම්බල් කරලා නැති නිකන් අර කොටස් ටික විතරයි තියෙන්නේ මේ කම්පියුටර් එක. ඒතර දැන් මෙතන ඉන්න කට්ටිය දන්නවද කම්පියුටරේ කොටස් ටික සාමාන්‍යයෙන් කියන්න? එහෙම දන්නවද? දැන් සාමාන්‍යයෙන් මෙතන ඉන්න කට්ටිය කම්පියුටරේ තියෙන පාර්ට්ස් ගැන කතා කරමු. ඔයාලට නිකන් සාමාන්‍යයෙන් දාලා අයිඩියා එකක් ගන්න පුළුවන් කට්ටියද කොහොමද? මෙතන ඉන්න කට්ටිය කම්පියුටර්ස් පාවිච්චි කරලා තියෙනවද කොහොමද? අනිත් අය. ඔයාලා කම්පියුටර් පාවිච්චි කරලා තියෙනවද නැද්ද? පාවිච්චි කරලා තියෙනවා සර්. පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ගොඩක් අය කිහිප දෙනෙක් නම් දන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි දන්නේ නැත්තේ. හරි. මේකෙදි මෙහෙම. දැන් ඊයේත් කතා කරද්දී අර මදර් බෝඩ් ඒවා පිළිබඳව ඔයාලට විස්තරයක් දුන්නා. ඊට කලින් මම පොඩ්ඩක් මේ පරිගණකය අපිට පේන ටික අපිට සාමාන්‍ය පරිගණකයක් බලද්දී පේන ටික තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේ කොටස් ගැන කතා කරන්න කලින් අපි සාමාන්‍ය පරිගණකයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් කම්පියුටර් එකක් කියලා කියන්නේ. අපි කියනවා ඒක අර්ථ දක්වන්න ගියොත්. මොකද අපි මුලින් නම් කියන්නත් එපේ. පරිගණකය කියන එක අර්ථ දක්වන්න වුණොත් අර්ථ දක්වන්නේ මෙහෙමයි. මිනිසා විසින් නිපදවන ලද විද්‍යුත් තොරතුරු සැකසුම් යන්ත්‍රයක් කියලා තමයි අපි මේ පරිගණකය හඳුන්වන්නේ. කවුද මේක හැදුවේ? මිනිසා විසින්. ඒතකොට ඒ නිසා මිනිසා විසින් නිපදවන ලද විද්‍යුත් තොරතුරු සැකසුම් යන්ත්‍රයක් කියලා තමයි අපි මේ පරිගණකයේ අර්ථ දක්වන්නේ. ඒතර මේකෙදි අපිට සාමාන්‍ය පරිගණකයක් තියෙද්දි පරිගණකයේ අපිට බැලූ බැල්මට පේන කොටස් ටිකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කොටස් කිහිපයක් තියෙනවා. මීට අමතරව තවත් කොටස් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. මේකේ තව කොටස් තියෙනවා. හරි. දැන් අපි මේ කොටස් දැනට මෙතන තියෙන කොටස් ගැන කතා කරොත් මෙහෙම දෙයක් තියෙනවා. හරි. මට කියන්න බලන්න මෙන්න මේක. මෙතන තියෙනවා ටිකක් ලොකු පෙට්ටියක් වගේ කොටසක්. සාමාන්‍යයෙන් අපි කියන්නේ හිමනේ පෙට්ටියක් වගේ තියෙනවා. මෙන්න මේකට කියන නම මොකද්ද? CPU. මේක වැරද්දක් තියෙනවා. දැන් මට සමහරක් අය කියන වැවුණා CPU කියලා. අපි ළමයි මේකට CPU කියන්නේ නැහැ. මේකට අපි සාමාන්‍ය දැන් ඉස්සර අපිට උගන්වන්නේ ඉස්කෝලේ වුණත් හැමදේම ඉගෙනුවේ CPU කියලා. අපි මේකට CPU කියන්නේ නැහැ. මේකට කියනවා අපි සිස්ටම් යුනිට් කියලා කියන්නේ. මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? සිස්ටම් යුනිට් එක. අපි කියනවා සිස්ටම් යුනිට්. මේක හඳුන්වනවා සිස්ටම් යුනිට් කියලා. මේකේ ඔයාලා දැන් ගොඩක් අය මේකට CPU කියන්න හේතුව මේකේ ඇතුලේ තියෙන ප්‍රොසෙසරයක්. නිකන් පොඩි කොටුවක් වගේ එකක් තියෙන ඇතුලේ. මම ඒක ඉදිරියේදී කතා කරනවා ඔයාලට. ඒතර ඒක තියෙන නිසා ගොඩක් අය මේක අර්ථ දැක්වේ CPU කියලා. ඒතර දැන් අද ඉඳන් මේකට CPU නෙමෙයි කියන්නේ සිස්ටම් යුනිට් කියලා කියනවා. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් පද්ධති ඒකකය.
ඊළඟට මෙතන තියෙනවා නිකන් අපි කියන ටීවී එකක් වගේ කොටසක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ සරල වචනින් කිව්වොත් ටීවී එකක් වගේ තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේකට මොකක් කියලාද කියන්නේ? මොනිටර්. මොනිටරය. එහෙම නැත්නම් සිංහලෙන් අපි කියනවා සංදර්ශකය. සංදර්ශකය කියලා කියනවා. එහෙම නැත්නම් මොනිටර් කියලා මෙන්න මේක අපි හඳුන්වනවා. එතකොට ඔයාලා දන්නවා ඇති අර පරණ කාලේ කම්පියුටර්ස් වල පරණ කාලේ කම්පියුටර් නිකන් අර ලොකු පෙට්ටියක් වගේ ටීවී එකක් තමයි තිබ්බේ. එහෙම නැත්නම් මොනිටරයක් තිබ්බේ. ඒවට මොකක් කියලාද කිව්වේ අපි? CRT නේ. CRT මොනිටර්. ඒතර පරණ කම්පියුටර්ස් වල අපි අර ඉස්සර ටීවී උනත් තියෙන ලොකු නිකන් පෙට්ටියක් වගේ තියෙනවා. පිටිපස්සෙන් එන දිගට කෑල්ලක් එනවා. ඒවට කියනවා CRT කියලා. ඒතර දැන් අලුතෙන් මේ වෙනව මොනවාද? LED LCD. LED සහ LCD කියලා එනවා. එහෙම නැත්නම් අපි යන ෆ්ලැට්. ගොඩක් වෙලාවට ෆ්ලැට් කියලා කියනවා. LED සහ LCD කියලා තමයි අපේ පාවිච්චි වෙන්නේ මොනිටර්ස් වර්ග. ඊළඟට අපිට මේකේ තවත් වැදගත් වෙන කොටසක් තියෙනවා මෙන්න මේක. මෙතන ඔයාලට තියෙනවා අකුරු වර්ගයක් තියෙනවා ඉලක්කම් තියෙන නිකන් පොඩි නිකන් බෝඩ් එකක් වගේ කොටසක් තියෙනවා. අපි මේකට කියනවා කීබෝඩ් එක. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් අපි කියනවා යතුරු පුවරුව. යතුරු පුවරුව එහෙම නැත්නම් කීබෝඩ් එක. ඒකත් එක්ක තව කොටසක් තියෙනවා මෙන්න මෙතන. අයි මේකට මොකක්ද කියන්නේ? මවුස් එක. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් මූසිකය කියලා කියනවා. මූසිකය කියලාත් කියනවා. එහෙම නැත්නම් මවුස් එක කියලා අපි අර්ථ දක්වනවා. ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. දැන් ඊට අමතරව මෙතන තව පින්තූර කිහිපයක් දීලා තියෙනවා. එතකොට මේකෙදි මේ පින්තූරයෙන් හඳුන්වන්නේ පවර් කේබල් එක. ඒ කියන්නේ මේ සිස්ටම් යුනිට් එකට සහ මෙන්න මෙතන තියෙන මොනිටරේට කරන්ට් එක දෙන්නේ මෙන්න මේ පවර් කේබල් එක හරහා. ඊළඟට තියෙනවා මෙන්න මෙතන මේ නිල් පාට නිකන් කේබල් එකක් තියෙනවා. අගිස්සේ නිකන් නිල් පාට වගේ කේබල් එකක් තියෙනවා. එතකොට අපි ওই කේබල් එකට මෙන්න මේ කේබල් එක අපිට කියනවා VGA කේබල් කියලා කියනවා. දැන් ওই කේබල් ගැන ඒවා ගැන වෙනම වලට යනවා. මම අර ටිකක් මුල් මතක් කිරීමක් නිසා මේ පින්තූරේ තියෙන දේවල් ටික මම මේ කියන්න පොඩ්ඩක්. හරි. ඊළඟට තව මේ කොටස් දෙකක් තියෙනවා. දැන් මේවා තියෙන්නේ මෙන්න මේ කොටස නම් තියෙන්නේ අපේ සිස්ටම් යුනිට්. එහෙම නැත්නම් අර පද්ධති ඒකකයේ මෙන්න මේ ඇතුලේ තමයි මෙන්න මේ කොටස තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා පොඩි නිකන් පෙන් එකක් වගේ. මේ තියෙන ඇඩැප්ටර් කියන ඒවා. දැන් සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නෙට් යන්න වගේ කම්පියුටර් නැත්නම් ඩෙස්ක්ටොප් මේවට කියනවා ඩෙස්ක්ටොප් කියලා. එතකොට මේවල අපි ඉන්ටර්නෙට් යන්න වගේ මේ ඇඩැප්ටර්ස් කියනවා පාවිච්චි කරනවා. මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය පාවිච්චි කරන ඇඩැප්ටර්. හරි. ප්‍රධාන වශයෙන් අපේ පරිගණකයක නිකන් අපිට තව තියෙනවා මේවල. ශබ්දයක් වගේ අහන්න ඕන නම් ඔයාලට මොනවද තියෙන්නේ මේකේ? ශබ්දයක් අහන්න ඕන නම් ස්පීකර්ස් නේ. ස්පීකර්ස් එනවා. සමහරක් අය බෆල් කියලා කියන නැත්නම් ස්පීකර්ස් එනවා. ඊට අමතරව මේකට තව සම්බන්ධ කරන්න පුළුවන් අපිට පුළුවන් දැන් සාමාන්‍ය Zoom වල වගේ මොන හරි කරනවා නම් ඒකෙනෙක් මෙතනින් වෙබ් කැම් එකක් වගේ සම්බන්ධ කරන්න පුළුවන්. ඊට අමතරව තව ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ටර් සම්බන්ධ කරන්න පුළුවන්. සාමාන්‍ය ඔෆිස් වල හරි මොකක් කර ප්‍රසන්ටේෂන් හරි මොන හරි කරන කෙනෙක්ට වගේ දැන් අපේ ක්ලාස් වල වුණත් මොකක් හරි ඉදිරිපත් කරද්දී අපි කරන්නේ ප්‍රොජෙක්ටරයක් නැත්නම් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා තියෙනවා. ප්‍රොජෙක්ටරයක් දාලා අපි ඒක නිරූපණය කරලා පෙන්නනවා. ඊට අමතරව අපිට මොන හරි දෙයක් මුද්‍රණය කරගන්න එහෙම නැත්නම් print කරගන්න ඕන නම් මේකට printerයක් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒතර පරිගණකයේ සාමාන්‍යයෙන් ওই වගේ ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා. හැබැයි ওই printerය ඒතර දැන් මම කිව්ව printerය. ඒතර ඔය තව තියෙන scanner කියලා එනවා. scanner. ඒතර projectors ඒව අනිවාර්යයෙන්ම කොටස් ටිකක් නෙමෙයි. පරිගණකයක සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ඕන නම් මේ පරිගණකයේ ඔයාලට ප්‍රධාන කොටස් මෙහිම තියෙන්නේ. සිස්ටම් යුනිට් එක එනවා, ඊට පස්සේ මොනිටර් එනවා, කීබෝඩ් එකයි, මවුස් එකයි එනවා. ඊට අමතරව මේ පවර් කේබල් කොහොමද සම්බන්ධ වෙනවනේ. මෙතන තව මෙන්න මේ වගේම තියෙනවා තව පොඩි මේකෙන් නිකන් භාගය විතර ප්‍රමාණයකන තව පෙට්ටියක් වගේ කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා UPS එක. UPS. දැන් මේ UPS කියන එක අපි පාවිච්චි කරන්නේ හදිසි විදුලි බිඳ වැටීමක්. එහෙම නැත්නම් හදිසියේ කරන්ට් එක වගේ ගියොත් සාමාන්‍ය පරිගණකයක් නම් එකවර ඕෆ් වෙන්න බලනවා. මොකද මේවල බැටරියක් සම්බන්ධ කරලා නැහැ නේ අපි. ඒ නිසා අපි අර CPU කියන
අපි මේකට UPS කියන එක පාවිච්චි කරනවා. මම ඉදිරියේදී පෙන්නන UPS ගැනත්. ඒතර ඒ UPS කියන එක අපි පාවිච්චි කරන්නේ හදිසියේ කරන්ට් එක ගියොත් ඒ එකවර පරිගණකයේ ඕෆ් වීම වළක්වලා විනාඩි 10ක් පැය කාලක් වගේ ප්‍රමාණයක් පරිගණකයේ ඔන් එකේ තියන්න පුළුවන් අපිට. ඒතර ඒකෙදි වාසියක් වෙනවා ඔයාලට මොකක් හරි ડોකියුමන්ට් එකක් හරි මොන හරි දෙයක් වැඩක් කරන් ඉන්නවා නම් අර ඒක එකවර ක්ලෝස් වෙන්නේ නැහැ. ඒතර ඔයාලට මේක සේව් කරලා ඒ කරන වැඩෙන් ඔයාලට ඉවත් වෙලා මේක ෂට් ඩවුන් කරන්න කාලය හදලා දෙනවා. හරි. ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. ඔය දක්වා තේරෙනවද ඔයාලට? ඔව් සර්. ඔන්න දැන් අපි දැන් යනවා ඊළඟ පියවරට. දැන් අපි බලමු මේකේ අපිට නොපෙනෙන කොටස් ටික. ඔන්න නොපෙනෙන කොටස් ටිකට තමයි අපි හાર્ඩ්වෙයාර් වලට වැටෙන්නේ. ඒතර හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල් කම්පියුටරේ තියෙනවා. එතකොට අපිට ප්‍රධාන වශයෙන් මේ ටික නම් අතින් ඇල්ලුවා හැකියි. හැබැයි මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා තව කොටස් වර්ගයක්. දැන් අපි යනවා ඊළඟ පියවරට ඒකට. හරි. ඊළඟට අපි මේ සිස්ටම් යුනිට් එක ඇතුලට ගියොත් මයික් එක මියුට් කරන්න. අලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මයික් එක ගැන. ඊළඟට අපි මේ සිස්ටම් යුනිට් එකේ ඇතුලට ගියොත් ඔයාලට මෙන්න මේ වගේ කොටස් ටිකක් ඇතුළේ දැක ගන්න ලැබෙනවා. මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන කොටස්. දැන් ඒක බැලූ බැලමට ගොඩක් දෙන්නට පේන්නේ නැහැ. මේකේ මේ කවර ඉවත් කරාම නැත්තම් කේසින් එකේ මේ කවර ඉවත් කරන්න ඕන. අපි මේකට කේසින් එක කියනවා. මේ වටේ තියෙනවට කේසින්. ඒක ඉවත් කරාම මේකේ ඇතුළ තියෙනවා මෙන්න මේ වගේ කොටස් ටික. දැන් ඔයාලට ඊයේ කතා කරන්නද මදර් බෝඩ් එක, ප්‍රොසෙසර්ස් වර්ග, RAM වර්ග ඔය ටික ගැන කතා කරානේ ඊයේ. එතකොට දැන් අපි මේ සියලුම දේවල් තියෙන්නේ මොකේ ඇතුළේද? මොකක් ඇතුළේද තියෙන්නේ? සිස්ටම් යුනිට් එක ඇතුලේ. අන්න සිස්ටම් යුනිට් එක ඇතුලේ. එතකොට දැන් මේ අපි සාමාන්‍ය හાર્ඩ්වෙයාර් රිපෙයාරින් සයිඩ් එකට යද්දි මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. ප්‍රධාන වශයෙන්. එතකොට මේක ගැන කතා කරමු. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මදර් බෝඩ් එකක් තියෙනවා. මදර් බෝඩ් එක. එහෙම නැත්නම් අපි ඔකට සිංහලෙන් කියනවා මව්පූර්ව. මව්පූර්ව. ඊළඟට තියෙනවා මේ ප්‍රොසෙසරය කියන. මෙන්න මේකට තමයි ඔයාලා CPU කියලා කියන්නේ. CPU කියලා කියන්නේ මේකට. ඉතින් ඕකේ ඇතුලේ තියෙන නිසා ඉස්සර අපිට උගන්වන්නේ CPU කියලා තමයි මේ සම්පූර්ණ එකට CPU කියලා උගන්වන්න හේතුව ඒකයි. හැබැයි CPU කියන්නේ ඇතුලේ තියෙන එක්තරා කොටසක් විතරයි. මොකද ඒක ඇතුලේ මදර් බෝඩ් එක තියෙනවා, පවර් සප්ලයි කියලා තියෙනවා. එතකොට සිස්ටම් ෆෑන් තියෙනවා, ෆ්ලොපි ඩිස්ක් ඒවා තියෙනවා, හાર્ඩ් ඩිස්ක් තියෙනවා, RAM තියෙනවා. එතකොට මේ හැමදේම තියෙන නිසා අපිට CPU කියන නම අර්ථ දක්වන්න බෑ මේකට. ඒ සියලුම දේවල් වල එකතුවක් නිසා තමයි අපි සිස්ටම් යුනිට් කියලා මේක අර්ථ දක්වන්නේ දැන්. හරි. අපි දැන් මේ එකින් එක ගැන පොඩි විස්තරයක් බලමු. හරි. මදර් බෝඩ් එක. එහෙම නැත්නම් මව්පුවරුව කියලා අපි මේක හඳුන්වනවා. ඊළඟට ළමයි තියෙනවා මේකේ තවත් වැදගත් වෙන එකක් තමයි ප්‍රොසෙසරය. ප්‍රොසෙසරය. මොලේ. මේක හරහා තමයි මේකේ සියලුම ක්‍රියාවලියන් සකසන්නේ. ප්‍රොසෙසර් CPU කියලා කියනවා. ඊට අමතරව මේ RAM එක. RAM කියලා කියනවා. මේවට අපි කියනවා RAM. එහෙම නැත්නම් random access memory කියලා හඳුන්වනවා. random access memory. සසම්භාවී ප්‍රවිසුම් මතක. random access memory. ඊළඟට තියෙනවා මේකෙම අපිට සාමාන්‍යයෙන් මොකක් හරි CD එකක් DVD එකක් ඒ වගේ දෙයක් රන් කරන්න ඕන නම් අපිට මේකේ තියෙනවා DVD ROM කියලා කියනවා. ROM එක. DVD ROM. දැන් optical device කියලා තියෙන DVD ROM. read only memory. read only memory. මේකට DVD ROM කියලා තමයි කියන්නේ. ROM එකක් දෙන්න. ඔයාලා දැන් හදිසිය මේ DVD දාන එක කරනොත් ඔයාලා කඩෙන් ගිහලා ඉල්ලන්න ඕන DVD ROM එකක් කියලා. මේවට DVD player කියලා කියන්නේ නැහැ. පැහැදිලි නේද හැමෝටම? මේකට අපි DVD ROM කියලා කියන්නේ. මාව ඇහෙනව නේද හැමෝටම? සේනස්. ඊළඟට මේකෙම තව කොටසක් තියෙනවා hard disk. අපි මේවට කියන hard disk එක. එතකොට මේ hard disk එකෙත් වෙන කාර්යය වෙන්නේ මෙහෙමයි. අපි ගොඩක් වෙලාවට මොන හරි දෙයක් තැම්පත් කරන්න නැත්නම් ගබඩා කර ගැනීමට අපි මේ hard disk එක භාවිතා කරනවා.
ඊට අමතරව අපේ මේකේ තියෙන software එක අපේ නැත්නම් operating system එක මෙහෙයුම් පද්ධතිය ගබඩා වෙලා තියෙනෙත් මෙන්න මේකේ. මේකදී අපිට පුළුවන් Windows 7, Windows 8, Windows 10 දැන් නම් 11 එකත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ දෙයක් මේකට දාන්න පුළුවන්. ඊට අමතරව අපේ ડોකියුමන්ට් සියලුම දේවල් මේකේ ගබඩා කරලා තබන්න පුළුවන්. ඒ නිසා අපි මේවා storage device එහෙම නැත්නම් ආචයන උපාංග කියලා හඳුන්වනවා. ආචයන උපාංග. එතකොට මේ hard disk කියන එකත් ළමයි මේ hard disk එකත් විවිධාකාරයේ hard disk වර්ග තියෙනවාද? එක එක brand වල ඊට අමතරව මේකේ type තියෙන එක type. ඉස්සර නම් අපේ කාලේ ගොඩක් වෙලා type දෙකයි තිබ්බේ. මේවා සම්බන්ධ වෙන. ඒකේ ගොඩක් තිබ්බේ IDE සහ SATA කියන port දෙකේන hard disk තිබ්බේ. මම ඉදිරියේදී පෙන්නන්නම් ඒව ටික. hard disk එකේ තිබ්බේ SATA සහ IDE කියලා ඇවිල්ලා තිබ්බේ. දැන් ඒතර මේ SATA මොඩල් එකත් එක්කම තව ඇවිල්ලා තියෙනවා SSD කියලා එකක්. දැන් ගොඩක් කරලා අලුත් ඒවාට SSD කියලාත් එනවා. ඒතර ඒකේ පොඩ්ඩක් වේගය අනිත් දේවල් වලට වඩා ටුට්ටක් වැඩි. සාමාන්‍යයෙන් SATA hard disk එකට වඩා SSD hard disk එකේ ටික වේගය එහෙම හොඳයි. මේ hard disk ගැන කතා කරද්දී අපි ඉස්සරහට කතා කරන ඒවා ගැන. ඊළඟට මෙතන තියෙනවා heat sink එකක්. ඒතර මේ heat sink එකත් එක්ක මේකට fan එකක් එනවා. අපි මේකට කියනවා CPU fan එක. මේකේ heat sink එක කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන ඇලුමිනියම් වගේ පොඩි නිකන් කොටස් වගේක් තියෙනවා. ඒකට තමයි heat sink එක කියලා කියන්නේ. ඒකත් එක්ක මේ තියෙන fan එකට අපි කියනවා CPU fan කියලා. ඒතර මේක ළමයි සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ processor එකේ තියෙන තැනට. motherboard එකේ සාමාන්‍ය processor එක සම්බන්ධ වෙන තැනට තමයි මෙන්න මේ fan එක දාන්නේ අපි. එතකොට මේ heat sink එකෙන් වෙන්නේ මේ processor එක සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දී මේක පොඩ්ඩක් හොඳට නිකන් රත් වෙන්න ගන්නවා. මේක heat වෙනවා. දැන් හරියට බැලුවොත් නිකන් වාහනයක වගේ බැලුවොත් engine වල දාන්න නැති ඉක්මනට රත් වෙනවා. එතකොට රත් වීම වළක්වන්න ඒකේ cooling system එකක් එක තියෙනව නේද? මේ වගේ අර තහඩු වලින් ගිය බයික් වල එහෙම තියෙනවා. ඒතර ඒ වගේ මේකේ අර දැන් ඉක්මනට රත් වෙනවා. ඒ රත් වුණාම මේක ඩැමේජ් වෙන්න බලනවා. ඊට අමතරව මේකේ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒතර ඒ අඩුවීම වළක්වා ගන්න අපි මේ heat sink එකක් පාවිච්චි කරනවා. ඒතර මේ heat sink එක වෙන්නේ මේකේ තියෙන උෂ්ණත්වය. මේකෙන් එන අර අධික රස්නය මෙන්න මේ heat sink එකට උරා ගන්නවා. මෙන්න මේ තඹ වගේ තියෙන කොප මේ වගේ දෙයක් තියෙන්නේ ඒකට උරා ගන්නවා. උරාගෙන මෙන්න මේ fan එක හරහා මේක එළියට මුදා හරිනවා. ඒ මුදා හරපු ගමන් මොකද වෙන්නේ? මේක මේ අනවශ්‍ය රත් වීම වළක්වා ගන්න අපිට පුළුවන්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ළමයි floppy disk කියලා කොටසක්. floppy disk එක. ගොඩක් වෙලාවට දැන් නවීන පරිගණක වල නම් ඔය floppy disk කියන එක භාවිතා වෙන්නේ නැහැ. මේ floppy disk කියලා කියන්නේ හරියට නිකන් DVD එක වගේමයි. හැබැයි මේක වෙනම නිකන් කාඩ් එකක් වගේ ලොකු නිකන් සාමාන්‍ය අඟල් 3-4ක විතර ප්‍රමාණයක වගේ කාඩ් එකක් වගේ එකක් තමයි මෙතන පාවිච්චි කරන්නේ floppy disk කියන ඒවා. ඊළඟට මෙතන තියෙනවා system fan කියලා. ඒතර system fan එක මේ casing එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර මේකෙන් වෙන්නේ මේකේ ඇතුළත තියෙන අර උෂ්ණත්වය පොඩ්ඩක් අනිකුත් දේවල් තියෙන උෂ්ණත්වය පාලනය කරන්න වගේ මේක භාවිතා අපි කරනවා. මේකේ තව වැදගත් වෙන කොටසක් තමයි ළමයි මෙන්න මෙතන තියෙන මේ power supply කියන එක. power supply. එතකොට මේ power supply එකෙන් වෙන්නේ අපිට පරිගණකයට අවශ්‍ය කරන විදුලිය නිසියාකාරව බෙදා හැරීම කරන්නේ මෙන්න මේ power supply එකකින්. power supply එක මේ හැම කොටසකට සම්බන්ධ කරනවා අපි. මේකේ මේ ගොඩක් හැම කොටසකට සම්බන්ධ වෙන්න ඕන power supply එක. ගොඩක් වෙලාවට මේ power supply එක motherboard එකට සම්බන්ධ වෙනවා. ඊට අමතරව මෙතන මේ අපේ කිව්ව ROM එක DVD ROM එකට එනවා. hard disk එකට එනවා. ඒ හරහා තමයි අනිකුත් දේවල් පාලනය වෙන්නේ. එතකොට මේ power supply එකෙන් වෙන්නේ පරිගණකයට අවශ්‍ය විදුලිය නිසියාකාරව බෙදා හැරීම. මේ power supply ගැන කතා කරොත් power supply එකේ කොටස් කිහිපයක් තියෙනවා. power supply එකේ කොටස් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ කොටස් කියන්නේ මෙහෙමයි. power supply එකේ වර්ග එන්නේ. වර්ග කිහිපයක් එනවා. ඒතර මේ වර්ග අපි හඳුන්වනවා. ඕකේ තියෙනවා පින් වර්ග තියෙනවා.
එතකොට මේ පින් ගැන කතා කරොත් මේ පින් එකේ මෙන්න මෙතන සාමාන්‍ය power supply එක තියෙනවා mother board එකට ගහන්න පොඩි පින් එකක් කියනවා. එතකොට මේ පින් එක අනුව මේක අපි වර්ග කරනවා. හරි. ඒකෙත් ඔයාලට ATX UATX කියලා මෙන්න මේ power supply එක අපි වර්ග වලට බෙදනවා. හරි. අපි දැන් චුට්ටක් මෙතනින් ඉස්සරහට මේ mother board එක මොකක්ද? එතකොට RAM වර්ග ටික ආයි පොඩ්ඩක් බලමු. හරි. ඔයාලට ඊයේ දවසේ කරපු RAM වර්ග ටික මතකද? ඔයාලට RAM වර්ග ටික කිව්වද? RAM වර්ග කිව්වද ඔයාලට? වර්ග කිව්වේ නෑ. වර්ග කිව්වේ නැහැ. නිකන් RAM එකක් පෙන්නුවා. ඔව් පෙන්වුවා විතරයි. පෙන්නුවා විතරයි. ඒතර mother board එක කියන එකත් පෙන්නුවා. ඔව් වෙබ්සයිට් එකේ පෙන්වුවා. mother board එකයි මේ RAM එකයි කියන එක පෙන්නුවා. ඔව් RAM processor power supply ඒ ටික පෙන්වුවා. ඔය ටික පෙන්නුවා. ඔව්. හරි. එතකොට ඒක දැන් live වල දැක්කනේ. දැන් ඔයාලට ඒක වීඩියෝ වලින් පෙන්නුවා. එතකොට අපි ඔය එකින් එක පොඩ්ඩක් කතා කරමු. අපි එකටම පොඩ්ඩක් මොකක්ද videos පෙන්වන්නේ නැහැ සර් pictures පෙන්වන්නේ. pictures විතර පෙන්වන්නේ. නිකන් මේ වීඩියෝ ඔන් කරලා පෙන්වන්නේ නැහැ. අයෙම් පෙන්වනවා සර්. එහෙමනේ පෙන්වන්නේ. හරි. අපි දැන් පොඩ්ඩක් මේක බලමු. මේකෙදි RAM කියන එක. අපි RAM ගැන කතා කරොත් RAM එක. ඉන්න දැන් මම ඔයාලට පෙන්නන්නම්. මට විනාඩියක් දෙන්න මම ඔයාලට දැන් RAM වර්ග කිහිපයක් පෙන්වන්න යන්නේ. RAM ගැන කතා කරොත් RAM වර්ග ඔයාලට ප්‍රධාන වශයෙන් අපි දැන් භාවිතා වෙනවා ප්‍රධාන වශයෙන් RAM වර්ග 5ක් විතර එනවා දැන්. එක එක වර්ගයේ RAM වර්ග 5ක් තියෙනවා. එතකොට ඒවා අපි හඳුන්වනවා ඉස්සර නම් තිබ්බා SDR කියලා එකක් ආවා. SDR කියලා මොඩල් එකක් ආවා. ඊට අමතරව ඔයාලට තව දැන් ඇවිල්ලා තියෙනවා DDR කියලා. DDR1 කියලා ඇවිල්ලා තියෙනවා. DDR2 කියලා ඇවිල්ලා තියෙනවා. DDR3 ඇවිල්ලා තියෙනවා. අන්තිමට ඇවිල්ලා තියෙනවා DDR4 කියලා එකක් ඇවිල්ලා තියෙනවා. DDR4. එතකොට දැන් මේ RAM ගැන කතා කරද්දි මම දැන් එකටම පොඩ්ඩක් පෙන්නන්නම් RAM කිහිපයක්. මම පොඩ්ඩක් රූප සටහන් වලින් එකටම පෙන්නන්නම්. දැන් ඔයාලට පෙන්නන්නම්. අපිට පේන්නේ නැහැ නේ. ඉන්න දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙනේ. හරි. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනව නේද? පේනවා සර්. හරිද? මේ තියෙන්නේ SDR කියන මොඩල් එක. මේක තමයි පරණම කම්පියුටර්ස් වලට ආවේ SDR කියන එක. ඒතර මේ වගේ RAM එකක් අපිට හඳුනගන්න හරිම ලේසි. මොකද SDR කියන මොඩල් එකේ විතරයි SD RAM එකේ විතරයි මෙන්න මේ වගේ කටු දෙකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කට් දෙකක් එන්නේ SDR කියන RAM එකේ විතරයි. පැහැදිලිද? ඒතර මේකක් හඳුනගන්න හරිම ලේසි. කවුරු කෙනෙක් නිකන් RAM එකක් පෙන්නුවොත් මේ තියෙන SD RAM එක. එතන මේකේ අපි මේවට කියන IC එක. එහෙම නැත්නම් chip එක. chip එක මේකේ දිගයි. chip එක දිගයි. ඊට අමතරව මේකේ කටු දෙකක් තියෙනවා නම් SDR කියලා හඳුන්වනවා. පැහැදිලිද? හරිද ළමයි? හරි සර් හරි. ඊළඟට දැන් චුට්ටක් එතනින් එහාට ගියාම දැන් ඇවිල්ලා තිනවා RAM වර්ග කිහිපයක් අලුතෙන්ම. ඒතර ඒව ගොඩක් වෙලාවට ළමයි එන්නේ DDR, DDR2, DDR3, DDR4 කියලා ඇවිල්ලා තිනවා. දැන් DDR5 කියන මොඩල් එකත් ඇවිල්ලා කියලා කියනවා. එතකොට මේකෙදි DDR කියන එක එහෙම නැත්නම් අපි මේක DDR1 කියලාත් හඳුන්වනවා. නිකන් සාමාන්‍යයෙන් බැලුමට ඔය SDR එක සහ DDR කියන එක dual data rate එක
SDR කියන්නේ single data rate, මේක තියෙනවා dual data rate. එතන මේකෙදි මේ DDR කියන මොඩල් එකේදී මේකේ බලන්න අර SDR එකත් එක්ක බැලුවොත් මේක ටිකක් එකම වගේ පේනවා. හැබැයි මේකේ වෙනස වල හඳුනගන්නේ කොහොමද? වෙනස හඳුනගන්නේ කොතනින්ද? මෙතන කට් එකේ. කට් දෙකක් මම පොඩ්ඩක් මේක zoom කරලා දෙන්නම් දැන්. එතකොට මේකේ DDR කියන මොඩල් එකේ ළමයි එක කට් එකයි තියෙන්නේ. එක කට් එකයි chip එක දිගට තියෙන්නේ. එතකොට එහෙම තියෙනවනේ DDR1 එහෙම නැත්නම් DDR කියලා හඳුන්වනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් ළමයි මෙන්න මෙතන මේ ස්ටිකරයක් තියෙනවා. මේ ස්ටිකරේ ගහලා තියෙනවා එක්ක DDR කියලා ගහලා තියෙනවා. එහෙම නැත්නම් PC1 කියලා ගහලා තියෙනවා. DDR කියලා ගහලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ස්ටිකරේ මත ගහලා තියෙනවා PC1 කියලා ගහලා තියෙනවා. PC1. දැන් ඔයාලට මේක හොයාගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් DDR2 කියන මොඩල් එකට. DDR2 එකට ගියොත් DDR2 එකේ බලන්න 1 එකට වඩා chip එක මොකද වෙලා තියෙන්නේ? chip එක මොනවද වෙලා තියෙන්නේ? බොඩිනේ. chip එක පොඩි වෙලා තියෙනවා. DDR1 එකයි 2 එකයි ගත්තොත් පෙනුම ටිකක් එකම වගේ තියෙනවා. කට් එක ගත්තොත් චුට්ටක්. හැබැයි ඒකේ හොයාගන්න අපිට පුළුවන් මේක 1 එකක්ද 2 එකක්ද කියලා හොයාගන්න. අපි chip එක කෙලින්ම බැලුවා. chip එක බැලුවා. chip එක පොඩි. ඒතර මේක 2 එකක් වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපිට පුළුවන් මේකේ කට් එක. මේ කට්ට පොඩ්ඩක් හරි මැදට වෙන්න වගේ තමයි. හරි මැදට ටිකක් ලංව තමයි පිහිටලා තියෙන්නේ. ඕන් දැන් chip එක පොඩි. ඊට අමතරව මෙන්න මෙතන කට්ට පොඩ්ඩක් මැදට වෙන්න වගේ පිහිටලා තියෙනවා. ඊළඟට ඔයාලට මේකෙන් හොයාගන්න බැරි නම් ඔයාලා ඊළඟ පියවර විදිහට යන්න ඕන මෙන්න මේ ස්ටිකරේට. මේ ස්ටිකරේට ගියාට පස්සේ මේ ස්ටිකරේ තියෙනවා ළමයි මෙන්න මෙතන ගහලා තියෙනවා සාමාන්‍ය ස්ටිකරේ මත PC2 කියලා. PC2 කියලා තියෙනවා නම් අපි ඔක හඳුන්වනවා DDR2 RAM එකක් කියලා. DDR2 පැහැදිලිද? හරිද ළමයි? ඒකෙත් PC2 කියලා ගහලා තියෙනවා. ඔව් PC2 කියලා ගහලා තියෙනවා. ඔයාලා ගාව RAM එකක් තියෙනවා නම් ගලවලා තියෙන පොඩක් බලන්න ඒක ස්ටිකරේ තියෙනවා. ඊළඟට අපි දැන් ඊළඟට යනවා DDR3 එකට ගියොත්. DDR3 එකට ගියොත් ඔයාලා චූට්ටක් අමාරු වැටෙනවා. මොකද මේ DDR2 එක සහ 3 එක පොඩ්ඩක් බැලුවමට එකම වගේ chip වලින් බැලුවොත්. දැන් මේක චුට්ටක් මහතර වගේ පෙවුනට සාමාන්‍යයෙන් ඔයාලා බැලුවොත් ළමයි මේ දෙකේම නිකන් chip එකම වගේ පේන්නේ. එතකොට ඔයාලා මේකේ වෙනස හොයාගන්න ඕන මෙන්න මේ කට්ටෙන්. 1 එකේ නම් 2 එකේ නම් මැදට වෙන්න වගේ පිහිටලා තියෙනවා. මැදට ටිකක් ළඟින්ම පිහිටලා තියෙනවා. එතකොට මේකේ බලන්න මැදට වඩා ටිකක් ගොඩක් එහාට වෙන්න තමයි දැන් ගොඩක් කියලා තියෙන්නේ. ගොඩක් එහාට වෙන්න තමයි පිහිටන්නේ. ඊට අමතරව මේකේ ඔයාලා පුළුවන් DDR3 කියලා ගහලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් PC3 කියලා මෙතන එනවා. PC3. පැහැදිලිද? එතකොට DDR2 එකක් සහ 3 එකක් අතර වෙනස. මෙන්න මේ කට්ට සහ මෙන්න මේ PC2 සහ 3 කියන එකෙන් තමයි හොයාගන්න වෙන්නේ. chip එක පොඩ්ඩක් බැලුවමට එකම වගේ තමයි ඔයාලට පෙන්වන්නේ. එතකොට 3 එකක් හොයාගන්න විදිය පුළුවන්ද? හොයාගන්න පුළුවන් නේද? ඔව්. හොයාගන්න පුළුවන්. ඊළඟට අපි යනවා මේකේ DDR4 කියන එකට. DDR4 කියන එක නම් හාත්පසින්ම වෙනස්. මේක ගොඩාක් වෙනස්. ඒතර මේකේ බලන්න chip එක මේ chip ගොඩාක් පිහිටලා තියෙනවා. ඊට අමතරව මේක බලන්න මේකේ එන මෙන්න මෙතන තියෙනවා මේ ලයින් එකේ තියෙනවා නිකන් තඹ පාටට පින් ටිකක් තියෙනවා. ඒතර A පින් සහ මේ DDR4 කියන පින් අතර පොඩි වෙනසක් තියෙනවා. පේනවා ඇති ඔයාලට මේ. ඒක ගොඩක් වෙනස්. ඊට අමතරව මේවල බලන්න PC4 කියලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අලුතෙන් වෙන කම්පියුටර්ස් වල තියෙන DDR4 කියන ඒවා. ඒතර DDR4 එක මම හිතන්නේ සෑහෙන ගණන්. සාමාන්‍ය කම්පියුටර්ස් නේ ලැප් වලට වගේ එන එක රුපියල්
20000ක් විතර කිට්ටු වෙන්න මං හිතන්නේ යනවා දැන් ওই DDR4 එකේ 16GB වගේ. ටිකක් ගණන් වැඩි මේ ටිකේ. ටික සෑහෙන ගණන්. ඊට අමතරව දැන් අලුතෙන් එන මේ DDR4 එකේ මේවා පොඩක් ගොඩක් වෙලාට අර ගේමින් වලට වගේ එනවා නම් මේක නිකන් ඇලුමිනියම් වගේ නැත්තම් කේසින් එකක් වගේ මේක වටේට එනවා. අලුතෙන් එන ඒවල. මේ චිප් එක පේන්න දෙන්නේ නැහැ. මං ඉදිරියේදී ඔයාලට පෙන්වනවා දැන් මොකද අර එකපාර සේරම කරන්න බෑනේ අමාරුයිනේ. හරි. ප්‍රධාන වශයෙන් ඔය RAM ටික මෙහෙම තියෙනවා. අපි පොඩ්ඩක් මේක ගැන විස්තර ලියා ගමු. නැත්තම් ඔයාලට අමතක වෙයි. excuse me sir. ඔව්. sir මේ කම්පියුටර් කියන bits ප්‍රමාණයට අනුව RAM එක වෙනස් වෙනවද? බිට් කියන්නේ වාහනේ 32 එක සහ 64 කියන එකද? ඔව් sir. ඒක මෙහෙමයි. ඒක තීරණය වෙන්නේ RAM එකේ ධාරිතාවය මත. okay. සාමාන්‍ය සිස්ටම් එක දාන්න ගියොත් 64 සහ 32 කියන අපේ ටයිප් දෙකක් එනවනේ. ඒතර ගොඩක් වෙලාවට අපි ඔය මේ RAM එක මත පදනම් කරගෙන අපිට පුළුවන් ඕකේ ටයිප් වෙනස් කරගන්න. ඒතර ඒකෙදි අපි සාමාන්‍යයෙන් 2GB වලට වඩා අඩුවෙන් තියනවා නම් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ 32 bit කියලා. ඉතින් අපිට ඒක වැඩිපුර තියෙද්දිත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි අපේ පාවිච්චි කරද්දි GB දෙකට වඩා RAM එක අඩු නම් RAM එකේ ධාරිතාවය GB දෙකට වඩා අඩු නම් ඔයාලා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට 32 bit කියන එක. 32 bit. එතකොට සාමාන්‍යයෙන් GB දෙක හෝ ඊට වඩා වැඩි නම් අපි ගොඩක් වෙලාවට 4GB 64 bit කියන එක තමයි පාවිච්චි කරන සිස්ටම් වලදී. මම ඒකත් ඔයාලට දැන් කියන්නම්. අද ප්‍රශ්නයක් ඇහුවේ. අතර ඒවත් සමහරක් ඒවා දැන් බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස් වෙනවා. මදර් බෝඩ් එකේදීත් ඔයාලට තියෙනවා මෙහෙම ගැටලු. මදර් බෝඩ් එකේදීත් ගැටලු පිටින්න පුළුවන් ඔයාලට. හේතුව මොකුත් නෙමෙයි. දැන් ඔයාලා හිතන්න දැන් මදර් බෝඩ් එකේ දැන් කෙනෙක් ගාව තියෙන DDR2 එක තියෙන්නේ. DDR2 RAM තියෙන බෝඩ් එකකට DDR3 RAM ගහලා හරියන්නේ නැහැ. ඒ වගේම 3 තියෙන එකට 4 කියන එක සපෝට් කරන්නේ නැහැ. ඒ වගේම සම්බන්ධ කරන්න බෑ ඔයාලට. එතකොට දැන් තමන්ගේ කම්පියුටරේ තියෙන බෝඩ් එක මොකක්ද? බෝඩ් එකේ තියෙන RAM එක මොකක්ද කියලා ඔයාලා දැනගන්න ඕනේ. දැන් ඔයාලට සාමාන්‍යයෙන් ගෙදර තියෙන කම්පියුටර් එක RAM එක ගලවලා ඔයාලට දැන් හඳුන ගන්න හැකියාවක් තියෙනවා. පුළුවන් වෙයිද? පුළුවන් සර්. දැන් ටික කොහොමද ටිකක් එනවනේ දැන්. කොහොමද තාම පළවෙනි දවස් දෙවෙනි දවස් දැන් අද තමයි හරියටම පළවෙනි දවස් වගේ නෙවෙයි. කොහොමද ඔක සතියක් විතර ගියාට පස්සේ ඔයාලට ඔක ගාණක් නැහැ. RAM එක කියන්නේ ඔයාලට සාමාන්‍ය දෙයක්. සමහරක් අය හිතන ඇති දැන් මේක එකපාරට එකදී අමුතුයි. මොනවද කියලා දන්නෙත් නැහැ. නේද? අය පොඩ්ඩක් පොඩි විස්තරයක් ලියා ගමු. මොනා කරන්නත් අපි ලියා ගමු. මේකේ බස් ස්පීඩ් එක කියන්නේ මොකද්ද? මේක තියෙනවා බස් ස්පීඩ් කියලා එනවා. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා ටේබල් එකක් දෙනවා ඉදිරියේදී. ඒකේ data rate එක වෙනම වෙනවා. බස් ස්පීඩ් කියලා වෙනම වෙනවා. ඔයාලා දත්ත ගමන් කිරීමේ ඒ වගේ දේවල් තමයි භාවිතා කරනවා. ඒකට වෙනම ටේබල් එකක් එනවා. ඒක හරහාත් අපිට පුළුවන් මේකේ තියෙන අපේ සාමාන්‍ය මේකේ වොට් ගාණක් එනවා. මේකේ මේ වෝල්ට් එක පෙන්නන වොට් එක මේ නම් 1.5ක් කියලා පෙන්නනවා. එතකොට ඕකේ එක එක වොට් වර්ග තියෙනවා. ඒතර මේ වොට් වර්ගත් එක්ක මේ RAM අපිට එතනනුත් හඳුනා ගන්න පුළුවන්. දැන් හිතන්න කාට හරි මෙතන මේ ස්ටිකරේ තියෙන එක හොයාගන්නත් බෑ. මෙතනින් බලලා හොයාගන්නත් බෑ සමහරක් අයට. ඒ වගේ අවස්ථාවක දැන් මොකද මේ අර සමහරක් කළා මේවා සම්පූර්ණ වැහිලා තියෙනවා. ඒ වගේ කෙනෙක්ට හොයාගන්න බැරුව ගියොත් එයාලට පුළුවන් මෙතන මේ ස්ටිකරේ කොහොමද වෙනවා ඒකේ වොට් ප්‍රමාණයක් කියනවා. ඒ වෝල්ටේජ් එක හරහා මේ RAM එක මොන වර්ගයේද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒක ඉදිරියේ තියෙනවා. පැහැදිලිද? හරිද? පැහැදිලි සර්. ඒක ගැන ඔයාලට වෙනම ටේබල් එකක් එනවා. ඒක ඔයාලට දෙනවා ඉස්සරහට. ඕකේ සර්. ඉතින් යන පොඩ්ඩක් අපි කතා කරමු මෙහෙම. දැන් ඔයාලට පරිගණක කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් අර්ථ දක්වලා ලියාගෙනම ඉදිරියට යන්න. එතකොට ලේසියිනේ. පොඩි නෝට් එකක් අපි දාගමු. නාගන්න පරිගණකය. ලියා ගන්න පරිගණකයක් යන්න. පරිගණකයක් යන්න.
මොකද ඒව දෙන්නෙත් මොකුත් නෙමෙයි. දැන් ඔයාලා හાર્ඩ්වෙයාර් කරා කිව්වට ඒ හાર્ඩ්වෙයාර් සම්බන්ධව පේපර් එකක් වගේ දෙන්න වුණොත් මොකක් හරි දෙයක් අපි ටෙස්ට් පේපර් එකක් හරි මොන හරි අපි ටිකක් ඔයාලට අයිඩියා එකක් තියෙනවද කියලා බලන්න. ඉදිරියේදී අපි බලමු. ඒතොර ඒකෙදි පොඩ්ඩක් ඔයාලා පරිගණකයක් කියන්නේ මොකක්ද කෙනෙක්ට අර්ථ දක්වන්න පුළුවන්. RAM එක කියන්නේ ROM එක කියන්නේ මොනවද කියලා අර්ථ දක්වන්න. හරි. ලියා ගන්න පරිගණකයක් යමු. ඒකේ අර්ථය ලියන්න මිනිසා විසින් නිපදවන ලද මිනිසා විසින් නිපදවන ලද මිනිසා විසින් නිපදවන ලද මිනිසා විසින් නිපදවන ලද විද්‍යුත් තොරතුරු සැකසුම් යන්ත්‍රයකි. මොකද මේක විදුලියෙන් තමයි ක්‍රියා කරන්නේ. විද්‍යුත් තොරතුරු සැකසුම් යන්ත්‍රයකි. විද්‍යුත් තොරතුරු සැකසුම් යන්ත්‍රයකි. ඒක යටින්ම ලියන්න. එය සෑම විටම දෙන ලද උපදෙස් වලට අනුව එය සෑම විටම දෙන ලද දත්ත හා උපදෙස් වලට අනුව කටයුතු කරයි. මොකද්ද? මම ආයෙ මුලින්ම කියන්නම්. පරිගණකයක් යනු මිනිසා විසින් නිපදවන ලද විද්‍යුත් තොරතුරු සැකසුම් යන්ත්‍රයකි. එය සෑම විටම දෙන ලද දත්ත හා උපදෙස් වලට අනුව කටයුතු කරයි. සෑම විටම දෙන ලද දත්ත හා උපදෙස් වලට අනුව කටයුතු කරයි. ඊළඟ අනුමාතුකක් විදියට පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය කියලා. පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය. පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය. පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය. පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය. ඒක යටතේ ලියන්න පල්ලෙහෙන් මෙහෙම ලියමු. අපි කොටු තුනක් වගේ දාගන්න මේ විදියට. මම ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. ඔයාලා නිකන් කොටු තුනක් විදියට දාගන්න ඉදිරියෙන්. ඊතල දාලා ලියන්න පුළුවන් විදියට මෙන්න මේ වගේ කොටු තුනක් ගහ ගන්න ඕන. මේ විදියට කොටු තුනක් ගහලා මැද්දෙන් ඊතල ටිකක් මේ විදිහට ඉදිරියට ගහ ගන්න. ඒ ගහලා පළවෙනි එකේ ලියන්න ආදානය කියලා. පළවෙනි එකේ ලියන ආදානය. එහෙම නැත්නම් අපි කියනවා ඉන්පුට් කියලා කියනවා. පළවෙනි එකේ අපි දා ගන්නවා ආදානය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ළමයි input. පළවෙනි කොටුවේ එන්න ඕන මෙහෙම. හරිද ළමයි? හරිද? හරි සර්. ඊළඟට මෙතන ලියා ගන්න අපි සාමාන්‍යයෙන් ඉන්පුට් කරන්නේ data කියන එක. data. අපි ඉන්පුට් කරන්නේ මොනවද? මේක වරහන් ඇතුළේ ලියා ගන්න data. data. අපි දැන් මේවා ටික ඇතුළත් කරාට පස්සේ මෙන්න මෙතන මේකට ලියන්න සැකසීම. සැකසීම කියලා අපි කියනවා. සැකසීම.
මෙතන ලියා ගන්න සැකසීම. එහෙම නැත්නම් අපි කියනකොට process කියලා කියනවා. process 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 කියලා අපි කියනවා process. ඊළඟට මෙතනට එන්න ඕන අපේ අවසානයේට මේ සැකසන අපි දෙන දත්ත ටික සකසනවා. සැකසුවට පස්සේ අපිට දෙනවා මේකෙදි එළියට දෙන දත්තේ. නැත්නම් අපි එළියට දෙන තොරතුරක් විදිහට එන්නේ. ඒක අපි කියනවා ප්‍රතිදානය කියලා. ප්‍රතිදානය. ඔක ප්‍රතිදානය කියලා කියනවා. එහෙම නැත්නම් අපි ඔකට කියනවා අපි ඔකට කියනවා ළමයි output කියලා කියනවා. output. එතන output එක විදිහට අපිට ළමයි ලැබෙන්නේ සාමාන්‍යයෙන් output එකට අපි ලැබෙන්නේ මෙතනට information කියලා තමයි වැටෙන්නේ. information. එහෙම නැත්නම් තොරතුරක් විදිහට අපිට මේකේ එළියට ලැබෙනවා. හරි. මේ ටික හරියද ළමයි? ඔව්. සර් සැකසීමට ගන්න සර් data නේ. ඔව් සාමාන්‍ය අපි දෙන data එක තමයි මේකේ සැකසීමට ගන්න. එතන මේවා මොකක් හරි දෙයකට යම් කිසි ක්‍රියාවලියකට භාජනය කරනවා. process කරනවා. process කරලා අපිට ඔක තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට මේක පිටතට ලබා දෙනවා. එතන මේ පිටතට ලබා දීමට කියන අපි output එහෙම නැත්නම් ප්‍රතිදානය. එතන අපි පිටතට ලැබෙන දේවල් වලට information එහෙම නැත්නම් තොරතුරක් කියලා හඳුන්වනවා. ඊළඟට අපි මේකේ දත්ත කියන්නේ මොනවාද තොරතුරු කියන්නේ මොනවාද කියලා ලියා ගමු. ඒකෙත් මොකද අපි ඔයාලට මූලික තැන ඉඳලා තමයි මේ කියලා දෙන්නේ. හાર્ඩ්වෙයාර් එකේ කොටස් වලට යන්න කලින් පරිගණකයේ පොඩ්ඩක් මේ ටික මම කියලා දෙනවා. එතන මේකෙදි ඊළඟට දාන්න අනුමාර්ථකයක් විදියට දත්ත කියලා දාන්න. දත්ත පරිගණකයට පොඩ්ඩක් හැඳින්වීමක් යනවා. දත්ත. දැන් බලන්න මේ පරිගණකයේ මේ ලියන්න දෙන්නේ කොහොමද හાર્ඩ්වෙයාර් වල ලියන්න දෙන්නේ ඇයි කියලා. පරිගණකයේ පාවිච්චි කරද්දී මේවා දැනගෙන ඉන්න බෑ අනිවාර්යෙන්ම. හાર્ඩ්වෙයාර් වලට මේක ගොඩාක් අවශ්‍ය නැහැ. හැබැයි පරිගණකයේ මූලික સિદ્ધාන්ත දැනන් ඉන්න ඕන ඔයාලා. ඒ නිසා තමයි මේ දෙන්නේ. හරි. ආදානි. sorry මේ දත්ත. දත්ත කියන එකට ලියන්න දත්ත යටතේ ලියන්න වෙන් වශයෙන් ගත් කල වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි. වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි. වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි. අංක වචන ආදී දෑ අංක වචන ආදී දෑ අංක වචන ආදී දෑ අංක වචන ආදී දෑ දත්ත ලෙස හඳුන්වයි. දත්ත ලෙස හඳුන්වයි. දත්ත ලෙස හඳුන්වයි. හරිද ළමයි? ලියාගත්තද ඒක? ඔව් සර්. ඊළඟට ලියන්න තොරතුරක් කියන්නේ. තොරතුරක් කියලා කියන්නේ නැත්නම් ইনফෝමේෂන් එකක් කියලා කියන්නේ දත්ත ගොනු කිරීමෙන් හා අර්ථවත් ලෙස සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵලය
ලැබෙන ප්‍රතිඵලය තොරතුරක් ලෙස හඳුන්වයි. තොරතුරක් ලෙස හඳුන්වයි. හරි. ඔන්න දැන් ප්‍රධාන වශයෙන් ওই ටික තියෙනවා. හරි. ඊළඟට අපි මේකේ පොඩ්ඩක් පරිගණකයේ කොටස් ටික අපි පොඩ්ඩක් දැන් කතා කරමු. දැන් කතා කරන්නේ අපි කලින්. ඒතර මේ කොටස් වලට අපි පොඩ්ඩක් සාමාන්‍යයෙන් පරිගණකයේ මූලික ටික අපි පොඩ්ඩක් කතා කරමු. හරි. මේකෙදි මම දැන් ඔයාලට පෙන්වන්න රූප සටහනක් අපි පොඩ්ඩක් ඒක ඇඳගමු. ඒක ඇඳගෙන අපි පොඩ්ඩක් ඒකේ කතා කරමු. මේ කොටස් ටික පොඩ්ඩක් ඊතල දාලා නම් කරගමු අපි. හරි. ඉන්න දැන් මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා පෙන්නන්නම් කම්පියුටර් එක පිච් එකක්. ඒක පොඩ්ඩක් ඉක්මනට අපි නිකන් කටුවට වගේ ඇඳගමු. ඇඳගෙන ඒකේ තියෙන කොටස් ටිකනේ අපි ඊතල ටිකක් දාගමු. හරි. ඉන්න මම ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. හරි. මේක පේනව නේද හැමෝටම? හරි. සාමාන්‍යයෙන් සරලව ඇඳගමු අපි. සරලව ඇඳගෙන මේකේ ඔයාලට වෙනම දෙන්නම් PDF එකකුත් දෙනවා ඉස්සරහට. හරි. මේකේ අපි මෙතනට මේකට කියනවා අපි සිස්ටම් යුනිට් එක. සිස්ටම් යුනිට් කියලා අපි හඳුන්වනවා. සිස්ටම් යුනිට්. සිස්ටම් යුනිට් එක හරි. ඊට පස්සේ අපි මෙතනට කියනවා මොනිටර් එක. මේකට අපි කියනවා මොනිටර්. මොනිටර් එක. මොනිටර්. ඊට පස්සේ අපි මෙතනට අපි මේකට කියනවා key the keyboard. අපි මේකට කියනවා keyboard එක. ඊළඟට මෙතනට කියනවා අපි mouse. ඊට අමතරව ඔයාලා පොඩ්ඩක් මෙතන ඇඳගන්න ස්පීකර්ස් දෙකක්. මෙතනින් ඇඳගන්න නිකන් ඔයාලා ස්පීකරයක්. මේ වගේ ඉන්න ස්පීකරයක්. මෙතනින් දාගන්න ස්පීකර් දෙකක් ඇඳගන්න. ඉතර කොටු කොටු වගේ තියෙන ඉතින් ස්පීකර් දෙකක් නිකන් ඇඳගන්න ඔයාලා. ඒකට දාගන්න ස්පීකර් කියලා. ප්‍රධාන අපි ස්පීකර්. ස්පීකර්. මේ ටික හරිද? හරි සර්. ඔන්න දැන් ප්‍රධාන වශයෙන් ওই ටික අපේ තියෙනවා. ඊට අමතරව මේකෙත් ඇඳගන්න තව මේ වගේම කොටුවක් ඇඳගන්න ස්ක්‍රීන් එකේ අඳින්න පණිත් ළමයි. disable. හරි. මේකෙදි
ඊළඟට මෙතන අඳ ගන්න මෙන්න මේ වගේම පොඩ්ඩක් භාගයට වගේ හිටින්න කොටුවක් අඳ ගන්න. ඒකට ඔයාලා දාගන්න UPS කියලා. UPS එකට ගහද්දී UPS කියලා ඒක ඔයාලා නම් කරගන්න ඕන. UPS. හරි. ප්‍රධාන වශයෙන් පරිගණකයේ කොටස් ඔන්න ඔය විදිහට නම් වෙනවා. හරිද? හන්නේ ළමයි නේද? ළමයි හරිද? හරි සර්. හරි සර්. ඔන්න දැන් ප්‍රධාන වශයෙන් ওই ටික හරි. දැන් හැමෝටම මම හිතනවා මේ දක්වා තේරෙන්නේ නැති. ඊළඟට අය පොඩ්ඩක් දැන් ඊළඟට යම් මේකේ ඊළඟ පියවරකට. දැන් මේකේ ඇතුළ දැන් කතා කරන්නේ ඊළඟට පියවරෙන් පියවර අපි යන්නේ. ඒතර මේකේ අපි සිස්ටම් යුනිට් එක ගැන කතා කරොත් සිස්ටම් යුනිට් එකට ඊළඟට එනවා අපේ තව කොටස්. දැන් සිස්ටම් යුනිට් එකේ අභ්‍යන්තරයට යන්න තමයි යන්නේ දැන්. සිස්ටම් යුනිට් එකේ අභ්‍යන්තරයට යන්න කලින් අයි පොඩ්ඩක් බලමු මේ. සිස්ටම් යුනිට් එකේ අභ්‍යන්තරයට යන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක සිස්ටම් යුනිට් එකේ අභ්‍යන්තරයට ගියාට පස්සේ තියෙන කොටස්. ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. හරි. මේක ලියා ගන්න compound of desktop computers. Compound of desktop computer. මේක ලියාගෙන අපි මෙන්න මේ ටික ලියාගමු. එතකොට මේකේ computer casing එක. casing එක කියලා කියන්නේ මෙන්න මේ අපි නිකන් තහඩුවක් වගේ නැත්තම් මේ වගේ වටිනා cover එකක්. ඊළඟට ලියා ගන්න power supply කියන එක. computer casing ඊට පස්සේ power supply ඊළඟට motherboard processor cooling fan RAM hardware optical device ඊළඟට මෙන්න මෙතන external card කියලා ලියා ගන්න. හරි මේ ටික හැමෝම ලියා ගන්න. හරි. හරි. කෙනෙක් අහගෙන UPS කිව්වේ මොකද්ද කියලා. UPS එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ කම්පියුටර් එක කම්පියුටරේ පවර් එක ඉවත් වුණොත් කියන්නේ හදිස්සි හරි කරන්ට් එක අයින් වුණොත් ඒ කරන්ට් එක ගියාම පරිගණකයේ ඕෆ් වීම වළක්වා ගන්න තමයි අපි ඔන්නෝක භාවිතා කරන්නේ. UPS එකෙත් හැඳින්වීමක් මම දෙනවා. UPS එක ගැන ඉස්සරහට යා විස්තරයක් දෙන්න. UPS එක ගැන මොකක්ද? මේ ටික ලියාගත්තා ළමයි. ඔව් සර් ඉවරයි. ඔය ටික හරි. දැන් ඊළඟට අපි පොඩ්ඩක් මේකෙමු. මාතෘකාවක් අපි දාගමු power supply කියලා. power supply.
මාර්තුකයක් දාගන්න power supply. power supply ගැන කිව්වොත් power supply එක ළමයි මෙන්න මේ ආකාරයට එනවා. power supply එක. එතකොට දැන් ওই power supply එකේ මෙන්න මේ වගේ කොටස් තියෙනවා. ඒතර මේ power supply එක මොකක්ද කියලා අපි දැන් බලමු. power supply. ඒකේ අර්ථය ලියන්න power supply යනු power supply යනු පරිගණකයට අවශ්‍ය විදුලිය නිසියාකාරව බෙදා හැරීම සඳහා භාවිතා කරන කොටසකි. මෙය ප්‍රධාන වර්ග තුනකි. සාමාන්‍ය තව තියෙන වර්ග තියෙන අපි සාමාන්‍ය ප්‍රධාන වර්ග තුනක් තමයි ඔයාලට කියන්නේ. power supply unit. මේකෙදි මෙය ප්‍රධාන වර්ග තුනකි. ප්‍රධාන වර්ග තුනයි කියලා දාලා ඒක ඔයාලා බෙදා ගන්න මෙහෙම. දැන් power supply කියන එක මං ඉන්න දැන් ප්‍රධාන ආකාර තුන කියලා කොටස් තුනක් ගහ ගන්න. කොටස් තුනක් නිකන් අර power supply කියන එක කොටස් තුන කියලා මේ විදිහට බෙදා ගන්න. බෙදලා ඔයාලා පළවෙනි එකට ලියන්න මෙතන ලියන්න AT කියලා. AT. පළවෙනි කෙනා ළමයි AT. එතන මේ AT කියන එකක් හොයාගන්න ළමයි ඕකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පින් 18ක් පිහිටනවා. එහෙම නැත්නම් පින් 12ක් 18ක් වගේ තමයි පිහිටන්නේ. ගොඩක් වෙලාවට පින් 12ක් 18ක් අතර පින් පිහිටනවා. එතන මේ පින් කොතනද තියෙන්නේ? මේ පින් එක තියෙන ළමයි මෙන්න මෙතන. මේ power supply එකේ මෙන්න මෙතන මේ තියෙන පින් අනුව තමයි මේක අපි බෙදන්නේ. එතන මේක AT. AT කියන එක අපි පින් 18යි. දෙවෙනි එක ළමයි එනවා ATX කියලා. AT ඊට පස්සේ එනවා X. ATX කියන එකේ ළමයි මෙතන එනවා පින් 20ක්. පින් 20යි. පින් 20ක් නම් ATX කියලා කියනවා. ATX. ඊළඟට මේ power supply එකේම power supply එකේ තව එකක් එනවා ළමයි UATX. UATX කියලා එනවා. එතන මේ UATX එකේ ළමයි පින් 24ක් තියෙනවා. පැහැදිලිද? ප්‍රධාන වශයෙන් ওই ටික තියෙන්නේ. AT කියන එකේ පින් 18ක් ඉන්නවා. ATX කියන එකේ පින් 20යි. UATX කියන එකේ පින් 24යි. හරිද ළමයි? හරි සර්. එතකොට දැන් ඔයාලා මේ පින් ගාන හොයද්දි මෙහෙමයි. සාමාන්‍යයෙන් සරලව ඔයාලට පුළුවන් මෙතන තියෙන පින් ගාන. power supply එකේ මෙතන තියෙන පින් ගාන අනුව ඔයාලට පුළුවන් ඒක හඳුනා ගන්න. මම මේ පින් ටික පෙන්නන්නම් දැන්. හරි. දැන් ඔයාලට පේන්නේ නැති මේ තියෙන power supply එකේ පින් ගාන. පින් එකේ voltage එකත් එක්ක මේ තියෙන්නේ. ඒතර ගොඩක් වෙලාවට ළමයි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒතර ඒකේ මෙතන දීලා තිනවා පින් 20 සහ 24 කනෙක්ටර් එක. මේ අර කේබල් එක අපි මේ මදර් බෝඩ් එකට ඔක සම්බන්ධ වෙන ලොකු කේබල් එකේ power supply එකේ තියෙන ලොකුම කේබල් එක තමයි මේ තියෙන්නේ. ඒතර මේකෙදි මේ පින් 20 සහ 24 කියලා. ඒතර පින් 20 සහ 24 කියන්නේ මෙතන මොන පෝට් දෙකක දීලා තියෙන්නේ? මොන power supply වර්ග දෙකක පින් දීලා තියෙන්නේ මේ? මෙතන දීලා තියෙන්නේ මොනවද? මොන power supply එකක පින් දීලා තියෙන්නේ? ATX එකයි
UATX එකයි. අන්න ATX එක සහ UATX කියන මොඩල් දෙකෙන් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒතර ඔයාලා සාමාන්‍යයෙන් ගණන් කරලා බලන්න. ගණන් කරලා බලන්න මෙතන එක පැත්තේ කීයක් තියෙනවද? 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10 දෙකෙන් ගන්නවා 20යි. ඒතර පින් 20ක් නම් ATX. ඊට මෙතන ගණන් කරලා බලන්න. මෙතන 12යි කියන්නේ 24යි 24යි කියන්නේ UATX. මේ විදිහට එනවා. එතකොට මේකෙත් මේ power supply එකේ මෙන්න මේවල එක එක වර්ගෙන් වර්ණ වලින් එනවා. මේ ගොඩක් වෙලාට කළු වර්ණය සහ දැන් ගොඩක් වෙලාට සුදු හෝ කළු වර්ණය වගේ තමයි මේ කේබල් එන්නේ. එතකොට මේකෙදි ඔයාලට පේනවා මේ කිහිපයක් තියෙනවා. එතකොට මේකේ වෝල්ටේජ් එකක් වෙනම දීලා තියෙනවා. එතකොට ඉදිරියේදී මම කියනවා මේ වෝල්ටේජ් එක මොනවාද? එතකොට ඒකෙන් සාමාන්‍ය අපිට දැන් පුළුවන් තව මේ power supply එකක් වැඩ කරන විදිහ. දැන් පරිගණකයේ මදර්බෝඩ් එකට සම්බන්ධ කරන්නේ නැතුව අපිට පුළුවන් මේ power supply එකේ මේ power supply එක හොඳ එකක්ද කියලා සාමාන්‍ය කෙනෙක්ට check කරලා බලන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා මේ power supply tester. මෙන්න මේ වගේ වහරහත් ඔයාලට මේ power supply හොඳයිද වැඩ කරනවද නැද්ද කියලා check කරන්නත් කියලා දෙනවා. ටික ටික ඉගෙන ගමු අපි. හරිද ළමයි? හරි සර්. හරි සර්. ප්‍රධාන වශයෙන් ওই ටික එනවා. ඊට අමතරව මේකෙදි power supply දැන් මේ ටික හරි. ඊළඟට අපි උත්තරම පොඩ්ඩක් ලියාගමු. දැන් power supply ටික ওই ප්‍රධාන වශයෙන් තියෙනවා. තව කියනවා ඉදිරියට අපි දැන් සාමාන්‍ය සරල විදිහට තමයි මේ ටික යන්නේ මුල් ටික. ඒතර මේකේ ඊළඟට ලියාගන්න කොහොමම ලියමු තරුවක් දාලා ලියන්න. power supply එකක් ක්‍රියාකාරී මට්ටමේ තිබීදැයි සොයා ගන්න ආකාරය. ඒ කියන්නේ වැඩ කරනවද කියලා බලන්න අපි. power supply එකක් ක්‍රියාකාරී මට්ටමේදැයි පරීක්ෂා කරන ආකාරය. එහෙම ලියමු. ඒතර මේකෙදි මම මේ දැනට කියලා දෙන්නේ මෙහෙම. power supply එක අපි මේකනේ අර motherboard එකටවත් කිසි දෙයකට සම්බන්ධ කරන්නේ නැතුව කෙලින්ම directly current එකට විතරක් දීලා අපි සාමාන්‍ය power supply එකේ පිටිපස්සේ තියෙනවා power එක ගහන්න තැනක් තියෙනවා. ඒතර එතනින් කොහොමද මේකේ මේ power supply කොහොමද හොයන්නේ කියලා මේ වැඩ කරනවද කියලා අපි බලන්නේ කොහොමද කියලා දැන් බලමු. ඒකේ ඔයාලට දෙනවා power supply එකේ පිටිපස්සෙන් එනවා pin. ඒතර මේ තියෙන connector එක මෙන්න මේ එකක් එනවා. ඔයාලා කරන්න ඕන මෙහෙමයි. මම ඒක දැන් කියලා දෙන්න යන්නේ. මම practically ඉන්න බලන්නම් පෙන්නන්නම්. එකට මම පොඩ්ඩක් අපි මෙහෙම කරමු. ඔයාලා සාමාන්‍යයෙන් يعني ඔය කරන්ට් එකට ගහන නිකන් සාමාන්‍ය වයර් තියෙන්නේ. නිකන් normal වයර් එකක් ගන්නවා. normal වයර් එකක් අරගෙන ඒකේ අගිස්ස කියන වයර් එකේ දෙපැත්ත කම්බිය මතුවෙන විදිහට ඒක සුද්ධ කරගන්න ඕන. මේ සරල ක්‍රමයක් කියන්නේ මේ power supply එක හොඳ නැද්ද කියලා බලන සරල ක්‍රමයක්. ඒතර මේකෙදි ඔයාලා ඒ අරගෙන ඔය power supply එක ඒ වයර් එක අරගන්නවා වයර් එක අරන් දෙපස්ස සුද්ධ කරගන්න ඕන. සාමාන්‍ය normal වයර් එකක් ගන්න. ඒක අරන් සුද්ධ කරගෙන ඊළඟට ඔයාලා ඔය power supply එකේ තියෙනවා කොළ පාට වර්ණයක්. කොළ පාට වර්ණේ තියෙනවා power supply කොටසක්. දැන් ඕකේ තියෙන එක පේනවද ළමයිට? පේනවද? ඒ කියන්නේ මෙන්න මෙතන PS on කියන එක. ඒතර මෙන්න මේ කොළ වර්ණය සහ ඊට ඉදිරියෙන් තියෙන කළු වර්ණය ඕනම එකකට අර අපි වෙනම ගන්න වයර් එක සම්බන්ධ කරන්න ඕන. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි ගන්නවා නිකන් සාමාන්‍ය normal වයර් එකක් ගන්නවා. මේ වයර් එක අපි ගන්නවා. හරිද? ඒ වයර් එකේ
කම්බිය මතුවෙන විදිහට මේ දෙපසින් සුද්ධ කරගන්න ඕන ඔයාලා. ඒ සුද්ධ කරලා ඊළඟ පියවර විදිහට මේක මේ සුද්ධ කරලා අර කම්බිය මතුවලා තියෙනවනේ. ඒ කම්බිය මතුවෙච්ච තැන මෙන්න මෙතනට දාන්න ඕන. මෙතන සිදුරක් වගේ තියෙන එකට දාන්න ඕන. ඒ දැම්මහම එනවනේ කේබල් එක මේ විදිහට. ඒකේ ඉතුරු ටික මෙන්න මේ කළු වර්ණයට. මෙතන කළු වර්ණයට හෝ එහෙම නැත්නම් මෙතන කළු වර්ණයට හෝ නැත්නම් මෙතන මේ ඉදිරියෙන් තියෙන මෙන්න මේ කළු වර්ණයට. ඒ කළු වර්ණ තුනෙන් කැමති එකකට දෙන්න. ඒ කැමති එකකට දීලා ඔයාලට තියෙන ළමයි මේ පවර් සප්ලයි එක කරන්ට් එකට ගහලා බලන්න. එතකොට මේක වැඩ කරනවද නැද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. Sir, so එකම වයර් ගලන්නේ සර් වයර් දෙකක් නෙවෙයිනේ. නෑ එකයි. තනි වයර් එක ගහන්න. නිකන් අර ෂෝට් කරන්නේ අපි. දැන් මේක ෂෝට් කිරීමක් තියෙන්නේ. හරි. අර මෙතනින් එන කරන්ට් එක මෙතනට අපි ලබා දීමක් කරන්න ෂෝට් කරන්න ඕන. එක මෙතන මේ දෙක හෝ එහෙම නැත්නම් මෙතනින් මේ දෙක. මේ එකවර ගහන්නේ නැහැ සේරම. එහෙම නැත්නම් මෙතන. මම දැන් ඔයාලට පොඩ්ඩක් ඉන්න මම ස්ක්‍රීන් එක මම පොඩ්ඩක් වීඩියෝ එකකින් පෙන්වන්න බලන්නම් ඉන්න. මට පොඩි වෙලාවක් දෙන්න. මම ෆෝන් එක වලට කනෙක්ට් වෙලා පෙන්වන්නම් ඒක. හරි ඉන්න දැන් මම ෆෝන් එකෙන් දැන් ලොග් වෙන්න යන්නේ. මට විනාඩියක් දෙන්න. හරි ළමයි මාව ඇහෙනවද දැන්? එහෙනම් සර් හරි ඉන්න දැන් මම ඔයාලට මේ ෆෝන් එකෙන් දැන් ඔන් කරලා පෙන්නන්නම්. හරි ළමයිට දැන් පේනවා ඇති. ඔය බලන්න හේෂාන් කියලා වෙනම ස්ක්‍රීන් එකේ බලන්න පේනවද? පේනවද ඔයාලට? පේනවා. ඒ දැන් අපි මෙහෙමයි කරන්න ළමයි. අපි මෙන්න මේ වගේ වයර් එකක් ගන්නවා. දැන් හැමෝටම පේනව නේද? පේන්නේ නැති කෙනෙක් ඉන්නවද? පේන්නේ එනවා සාර. හරි බලන්න හේෂාන් ලක්ෂිත කියලා එකක් ඇති තව එකක්. ඒකේ වීඩියෝ ඔන් කරලා තියෙනවා. හරි හැමෝටම පේනවද කියන්නේ? පේන්නේ නැද්ද? පේන්නේ නැහැ සර්. බලන්න ඔගේ හේෂාන් කියන එක. හේෂාන් කියලා. දැන් ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙන්නේ.
උඩින් පොඩ්ඩක් බලන්න කට්ටිය මේ ඔක බලන්න හේෂාන් ලක්ෂිත කියලා එකක් ඇති. ඒක හරහා මේ එතන පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න එතකොට පේන්නේ. පේනවා අනිත් අයට? ඔව් සර් පේනවා. ඔව් සර් පේනවා. දැන් ඔයාලා මෙහෙමයි කරන්නේ. දැන් මේ තියෙන power supply එක. මේ තියෙන power supply එක. එතන මේ power supply එක ඉන්නේ මෙතන. මේකේ අපි සාමාන්‍ය කරන්ට් එකට ගහන්න මෙන්න මේ වගේ කොටස් දෙකක් එනවා. එතන මේකෙන් ඔයාලා සාමාන්‍ය පාවිච්චි කරන නිපුන් මයික් එක මෙන්න මෙතන තමයි අපි සාමාන්‍ය power supply එක සම්බන්ධ කරන්නේ. power supply එකට කරන්ට් එක දෙන කේබල් එක. power කේබල් එක දෙන්නේ මෙතනට. එතන දැන් මම මේ ගලවලා තියෙන power කේබල්. ඊළඟට ඔයාලා කරන්න ඕන ළමයි මෙන්න මේ වගේ අපි කේබල් එකක් ගන්න ඕන. මේ කේබල් එක කරන් දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ කම්බිය මතුවෙන විදියට. මේ කම්බිය මතුවෙන විදියට මම මේක දෙපැත්ත සුද්ධ කරන් තියෙන්නේ. ඊළඟට කරන්න ඕන මම දැන් ඔය කිව්වේ පින් එක. මේ පින් කියලා කියන්නේ මෙන්න මේක. දැන් මේකේ බලන්න සාමාන්‍ය පින් කීයක් විතර තියෙනවද? හරි පේන කෙනෙක් කියන්න බෑනේ මෙතන පින් කීයක් තියෙනවද? 24ක් 24ක් 22යි 24යි සර්. 24යි එකක් එන්නේ. කියන්නේ 24යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 12යි කියන්නේ 24යි. හරි. දැන් එතකොට බලන්න දැන් මම කරන වැඩි බලන්න. දැන් කීයද? දැන් බලන්න කීයද? 20යි දැන් 20යි සර්. දැන් 20ක් තියෙනවා. එතකොට නැත්තම් මේක 24ක් තියෙනවා. ඒතර අපිට මේක ළමයි 20 සහ 24 කියන දෙකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේක තියෙන්නේ. ඒතර මේක අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේකට මේ කෑල්ල ජොයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඉවත් කරන්නත් පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන් හරිනේ පින් ගාන දැන් හොයාගන්න පුළුවන් ඔයාලට. හරි හොඳයි මම පින් 24 නැත්නම් UATX එකක් විදිහට දැන් තියෙනවා මේක. ඊළඟට බලන්න මේකේ අපි වර්ණයන් හොයාගන්නේ මෙහෙමයි ළමයි. දැන් ඔයාලට පේන ඇති මේ power supply එකේ. මේ power supply එක කරා මේ විදිහට යනවා කේබල් මේ වයර් තියෙනවා. එතකොට ළමයි අපි මේක හරියටම හොයාගන්නේ මෙහෙම. දැන් අපිට බැලුමට දැන් අර ඉස්සල්ලා පෙන්නපු පින්තූරයත් එක්ක බලද්දී ඔයාලට පේනවද මෙතන වර්ණ තියෙනවද ඉදිරියෙන්? වර්ණයක් හොයාගන්න බෑනේ ඔයාලට. එතකොට ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන. මෙන්න මේ කේබල් එනවනේ. මේ කේබල් ටික ඔයාලා බලන්න ඕන. මේ කේබල් වලින් බලන කළු වර්ණේ නම් තියෙනවා මේ. මෙතන එකක් තියෙනවා. මේ තියෙන කළු වර්ණේ නම් තියෙනවා. ඊළඟට අපි හොයාගන්න මේකේ තියෙන කොළ වර්ණේ නේද? කොළ වර්ණයෙන් එන එක. කොළ වර්ණේ එන එක ළමයි තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන කොළ වර්ණයක. එතකොට ඔයාලා මොකද කරන්න ඕන? මේ කොළ වර්ණයේ තියෙන එක කෙලින් මෙන්න මෙතන ඔයාලා ඒක හොයා ගන්න ඕන. හොයාගෙන ඒකට දාන්න ඕනේ කම්බිය අර අපි සුද්ධ කරගත්ත කම්බිය තියෙන්නේ. කම්බිය මේකේ සිද්දරට දාන්න. මෙන්න මේ විදියට මේකේ සිද්දරට එක පැත්තක් දාගන්න. ඒ දාලා මේකේ අනිත් කෙලවර මෙන්න මෙතනින් කළු වර්ණය අපි හොයා ගන්න ඕන. දැන් මං කළු වර්ණයක් තියෙනවා මෙන්න මෙතන. මං කරන්නේ මෙන්න මෙතනින් හොයාගත්තා. ඒකට දැන් මේක මම සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරන්න ඕන. දැන් ඔයාලට පේන විදිහ සම්බන්ධ කරලා තියෙන විදිහ. පේනවද ළමයි? හැමෝටම පේනවද? ඔව් සර් පේනවා. හරි. දැන් මේ විදිහට සම්බන්ධ කරා. ඊළඟට ඔයාලා කරන්න ඕන power cable එක ගන්න ඕන. power cable එක අරන් මෙන්න මෙතනට ඔයාලා power එක දෙන්න. power එක දීලා
අපි සාමාන්‍යයෙන් ස්විච් එක දීලා බලන්න කරන්ට් එක දීලා බලන්න එතකොට ඔයාලට පුළුවන් මේක වැඩ කරනවද නැද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි. ඊට අමතරව දැන් මේ පවර් සප්ලයි ගැන ගද්දී ඔයාලට පේන ඇති මේකෙන් මේ වයර් වර්ග ගොඩාක් එනවා. මේකේ තියෙන වයර් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි බලමු මේ වයර් වලින්. වයර් වලින් මොනවාද? මොකේද මේක සම්බන්ධ වෙන්නේ? අපි පොඩ්ඩක් බලමු. එතකොට දැන් ඔයාලට පේන ඇති මේකෙන් එන හැම වයර් එකක්ම අපි හඳුන්වන්නේ පවර් කේබල් කියලා. පවර් සප්ලයි එකෙන් එනවනම් මොන කේබල්ද සේරම? පවර් කේබල්. පවර් කේබල්. ඒතර හැමදේම මෙතන ඉන්නේ පවර් කේබල් කියලා. මේ ළමයි මං කියන එක මේ ඩබල් ඇහෙනවද නෑ නේද? නෑ. හරි. මේකෙදි මේ හැම එකක්ම අපි කියන පවර් කේබල්. ඒතර සාමාන්‍යයෙන් අපිට වැදගත් වෙන ප්‍රධානම කේබල් එක තමයි මේ තියෙන්නේ. මේකක් ළමයි අපි සාමාන්‍යයෙන් මදර් බෝඩ් එකට. මේක අපි සම්බන්ධ කරනවා මදර් බෝඩ් එකට තමයි මේක ළමයි සම්බන්ධ කරන්නේ අපි. ඊළඟට මේකෙම එනවා මේ වගේම පොඩියට එනවා මෙන්න මේ වගේ පින් 4ක් එකක්. එතන මේකත් ළමයි අපි සම්බන්ධ කරන්නේ මදර් බෝඩ් එකට. මම දැන් ඔයාලට මදර් බෝඩ් එක උතරම් පෙන්නන්නම්. එතන මේක සම්බන්ධනේ මදර් බෝඩ් එකට. මේකෙන් වෙන්නේ පරිගණකයට කරන්ට් එක දුන්නාට පස්සේ අපේ මොනිටරේට පෙන්නනව නේද? මොනිටරේ වීඩියෝ එක පෙන්වන්නේ මෙන්න මේකෙන් කරන්ට් එක දුන්නොත් විතරයි. මේක සම්බන්ධ කරලා තිබ්බොත් විතරයි ඔයාලට මොනිටරේ ඩිස්ප්ලේ වෙලා පෙන්වන්නේ. පැහැදිලිද? ඒක ඩබල් ලයින්. දැන් හරිද? දැන් ඩබල් ඇහෙන්නේ නැහැ නේ. දැන් හරිද? නෑ අර ෆෝන් එකයි කම්පියුටර් දෙකම එක ළඟ තියෙන නිසා පොඩ්ඩක් ඒ ඩබල් ඇහෙන සමහර වෙලාවට. ඊළඟට මේකෙන් එනව ළමයි තව මෙන්න මේ වගේ ඒවා. ටිකක් විශාල විදිහට මේ පින් 4ක් තියෙනවා. මේවා පාවිච්චි කරේ ළමයි ඉස්සරාව hard disk වලට සහ DVD ROM වලට කරන්ට් එක දුන්නේ මේකෙන්. ඒතර මේ දින අර IDE මොඩල් එකේ ඉදිරියේදී මම කියනවා IDE මොඩල් එකට කරන්ට් එක දුන්නේ මෙන්න මේකෙන්. ඊළඟට දැන් අලුතෙන් වෙන කොටස් වෙන්නේ ළමයි මෙන්න මේ ක්‍රමයට. අපි මේවට කියන SATA. මේ තියෙන්නේ SATA කියන මොඩල් එක. ඒතර SATA කියන එකට කරන්ට් එක දුන්නේ මෙන්න මේක හරහා. පැහැදිලිද? හරිද ළමයි? පැහැදිලි. හරි සර් පැහැදිලි. හරි. මට දැන් විනාඩියක් දෙන්න මම ඔයාලට මදර් බෝඩ් එකකුත් පෙන්නන්නම්. මදර් බෝඩ් එක සහ මේ පවර් සප්ලයි එකේ කොහොමද මේ කේබල් සම්බන්ධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මට විනාඩියක් දෙන්න මම ඔයාලට දැන් මදර් බෝඩ් එක පෙන්නන්නම්. මදර් බෝඩ් ටිකක් පෙන්නන්නම් ඔයාලට RAM ටිකකුත් පෙන්නන්නම් ඊට අමතරව ලැප් එකේ එන RAM ටිකකුත් මම පෙන්නන්නම් දැන් ඔයාලට ලැප් එකේ එන RAM එක කොහොමද එන්නේ පවර් සප්ලයි එන්නේ ඒ සේරම පෙන්නනවා හරි කොහොම වෙන්නේ මම දැන් පෙන්නන්න ස්ක්‍රීන් එකෙන් හරි ළමයිට දැන් මාව ඇහෙනවද හොඳට? ඔව් සර්. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මදර් බෝඩ් එක. දැන් මදර් බෝඩ් එකක් පෙන්නද්දි මෙන්න මෙහෙමයි මදර් බෝඩ් එකක් එන්නේ.
දැන් ඔයාලට පැහැදිලිව පේනවද මදර්බෝඩ් එක? පේනවා. ඔන්න දැන් මම මදර්බෝඩ් එකයි පෙන්නනවා. හරි. මේන් තියෙන මදර්බෝඩ් එක. එතකොට මේ මදර්බෝඩ් එකේ ඔයාලට පේන ඇති මේකේ මේ එක එක කොටස් වර්ග කිහිපයක් තියෙනවා. මදර්බෝඩ් එකේ එක එක වර්ග තියෙනවා. දැන් මේ මදර්බෝඩ් එකේ අපිට ඕන වැදගත් වෙන කොටස් ටිකක් තමයි මේ දැන් මම කතා කරන්න යන්නේ. දැන් ඔයාලට මම කිව්වා කලින් RAM එක සම්බන්ධ RAM එක අපි කියන RAM card මේ තියෙන RAM card. එතකොට මේ RAM card අපි සම්බන්ධ කරන්නේ මේ motherboard එකට. ඊට අමතරව දැන් ඔයාලට පේනවා මෙන්න මේ. හරි. මේ මොකද්ද? processor එක. processor එක. එතන මේ processor එක කියන එක සම්බන්ධ වෙන්නේ අපේ මෙන්න මේ motherboard එකට. ඊළඟට මේකෙම තව කොටස් වර්ගයක් තියෙනවා. අපි දැන් පොඩ්ඩක් බලමු එකින් එකට. මේ තියෙනවා motherboard එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා ළමයි මව් පූර්ව කියලා කියනවා. එතන මේ මව් පූර්වයේ ඔයාලට පේන ඇති මෙතන මේ එක එක වර්ගයේ කේබල් තියෙනවා. කේබල් කියන්නේ සාමාන්‍ය කනෙක්ටර් තියෙනවා. අපි මේකට කනෙක්ටර් කියලා කියන්නේ. ඒතර අපිට මේකේ වැදගත් වෙන කනෙක්ටර් කිහිපයක් අපි දැන් කතා කරමු. මේකෙදි ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙනවා සුදු පාට වර්ණයකින්. සුදු පාට වර්ණයකින් තියෙන මේ වගේ කනෙක්ට් එකක් පේනවද? ඔව්. මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා පවර් සප්ලයි එකේ කතා කරා නේද ඔයාලට පවර් සප්ලයි එකේ අර පින් 20 සහ 24 ටික. ඔව්. අන්න ඒතොර ඒ හැඩයට තමයි මේක පිහිටලා තියෙන්නේ මේ. දැන් මේක මෙහෙම ගත්තොත් පේනවනේ ඔයාලට එකම වගේ තමයි තියෙන්නේ. ඒතොර ඔයාලට හොයාගන්න ලේසි. ඔයාලා මොකද කරන්නේ? ඒ අදාළ කරන එක. මෙන්න මේ විදිහට බලද්දි ඔයාලා බලන්න මේකේ කට් එකක් තියෙනවා මේ. මෙතන පොඩි නිකන් ක්ලිප් එකක් තියෙනවා. ඒ ක්ලිප් එකට සම්බන්ධ වෙන්න මේ පැත්තෙන් තියෙන පොඩි ක්ලිප් කෑල්ලක්. එක්ක මෙතන තනි පොඩි කෑල්ලක් විදිහට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි මේක ඩබල් නැත්නම් ටිකක් දිගට තියෙන්නත් පුළුවන්. ඔයාලා මෙහෙමයි කරන්නේ. මෙන්න මේකේ මේ කේබල් එක මේ තියෙන. මෙන්න මේ පැත්ත මෙන්න මේ විදිහට හිටින්න තද කරනවා. ඔන්න දැන් මම තද කරා. තද කරපු ගමන් ළමයි මෙන්න මේ විදිහට මේක කනෙක්ට් වෙනවා. දැක්කද? හැමෝටම පැහැදිලිව පේනව නේද? ඔව්. ඔන්න දැන් ඇතර මේක. ඇතර මේ පවර් සප්ලයි එකෙන් අපි දැන් දුන්නා මෙන්න මෙතනට කරන්ට් එක. ඕන් දැන් මදර්බෝඩ් එකට කරන්ට් එක දෙන්න පටන් ගත්තා. පවර් සප්ලයි එක දැන් කරන්ට් එක ගහපු ගමන් මෙයා හරහා මෙන්න මෙයා හරහා මේ වයර් එක දිගේ ඕන් දැන් මදර්බෝඩ් එකට කරන්ට් එක දෙන්න පටන් ගත්තා. ඔන්න එයාව කනෙක්ට් කරගත්තා. ඊළඟට මේකේ තියෙනවා මේ මදර්බෝඩ් එකේ මේ මදර්බෝඩ් එකේ ටිකක් දිගට තියෙනවා පටි කිහිපයක්. එක්ක මේ වගේ පටි 4ක් තියෙන්න පුළුවන්. දැන් මේකේ නම් 2යි තියෙන්නේ. නැත්තම් මේකේ 4ක් විතර එනවා. අපි ළමයි මේකට කියනවා දැන් ඊයේ කිව්වද මේක මොකක්ද කියලා? ඔව්. මොකක්ද කියලා කිව්වේ ඊයේ? RAM slot. RAM slot එක. නැත්තම් මේකේ සමහරක් කරලා නම එනවා DIMM කියලා තියෙනවා. DIMM කියලා තියෙන්නේ. DIMM1 DIMM2 කියලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් බලන්න මේ හොඳට නිරීක්ෂණය කරද්දි මෙන්න මේවල අකුරු ගහලා දෙන චූටියට. පොඩියට ගහලා දෙන නම් කරලා තියෙනවා. එතන මේ තියෙන RAM slot එක. එතන මෙතනට තමයි අපිට මේ අවශ්‍ය කරන RAM එක සම්බන්ධ කරන්නේ. එතකොට මේ RAM එක සම්බන්ධ කිරීමේදී ඔයාලට මේ RAM එකේ මේ සම්බන්ධ කිරීම මෙතන එන පොඩි ක්ලිප් කෑලි දෙකක්. එක සම්බන්ධ කරන්න කලින් ඔයාලා මෙන්න මේකේ කෑලි දෙක ගාලා මේක ඈඩ් කරන්න ඕන මේ විදිහට. ඈඩ් කරලා ඔයාලා බලනවා මේ RAM එක. ඊට පස්සේ RAM එක අරගෙන ඔයාලා RAM එක අරන් මෙතනින් මේ විදිහට මේක සම්බන්ධ කරනවා. පේනවද? RAM එක සම්බන්ධ කරලා පේනවද? ඔව්. මේක ඊළඟට ඔයාලා පොඩ්ඩක් මේ ඇඟිලි දෙක තියලා තද කරන්න දෙපැත්ත. මේ විදිහට තද කරාම නිකම්ම මේක නිකම්ම මේ විදිහට ලොක් එක වැටෙනවා. ඕන් දැන් RAM එක සම්බන්ධ වෙලා තියෙනවා. RAM එක දැන් හෙල්ලෙන්නෙත් නැහැ. ඔන්න RAM එක හොඳට සම්බන්ධ වුණා.
දැන් මම ඒක චුට්ටක් සයිඩ් කරලා පෙන්නොත් මෙන්න මේ විදිහට RAM එක සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ. ඔන්න දැන් RAM එකක් සම්බන්ධ වුණා. ඒතර අනිත් RAM එකක් සම්බන්ධ කරන්න ඕන නම් ඒ විදිහම තමයි මේ RAM එක සම්බන්ධ කරද්දිත් හොඳට බලන්න ඕන වැදගත් දෙයක්. RAM එකේදීත් ඔයාලා බලන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතන මේ කට් එක. මේ තියෙන කට්. මෙන්න මේ කට්ට සහ මෙන්න මෙතන එනවා ළමයි පොඩි කට් එකක්. ඒකත් එක්ක බලන්න දාන පැත්ත හරිද කියලා. මේ දාන පැත්ත හරිද කියලා බලන්න ඕන. කෙනෙක් මේක මේ පැත්තට වැරදියට තද කරොත් මේක හරියට ෆිට වෙන්නේ නැහැ. ඒ වගේම මේක ඩැමේජ් වෙන්න බලනවා. ඒතර ඔයාලා මේක සම්බන්ධ කිරීමේදී අනිවාර්යයෙන්ම මේ කට් එක මේ කට්ට ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඔන්න දැන් මම ඔය විදිහට දැම්මනේ. දැන් මේ පැත්තට දාන්න පුළුවන්. මේක තද කරන්න තියෙන්නේ. ඊළඟට මේකත් දැම්මා. මේකෙත් බැලුවා අපි හරිය පැත්ත. දාලා තද කරා. හරිද? තද කරාම මේක නිකම්ම මෙතනින් ලොක් එකේ වැටෙනවා. දෙපැත්තම. මම දැන් චුට්ටක් తాවකාලික මේක ගලවනවා. මොනද RAM එක. ඊළඟට මේකට එනවා තවත් එකක් තමයි මෙන්න මෙතන. මෙන්න මෙතනට තමයි ළමයි අපේ අර ප්‍රොසෙසරේ කියන එක සම්බන්ධ වෙන්නේ. ප්‍රොසෙසරේ. ତර මේ ප්‍රොසෙසරේ වල සම්බන්ධ කරද්දි මෙහෙම. මෙතන තියෙනවා පොඩි ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක මේ විදිහට අපි උස්සලා ගන්න ඕන. ඉස්සුවට පස්සේ වාට මෙන්න මේ වගේ මේක මෙහෙම උස්සලා ගන්න පුළුවන්. දැන් මේකේ අතුරට තමයි අපේ තියෙන ප්‍රොසෙසරේ. එහෙම නැත්නම් CPU කියන එක සම්බන්ධ වෙන්නේ. එතකොට ඔයාලා මොකද කරන්නේ? දැන් මේක මේ පරණ බෝඩ් එක නිසා පොඩි පොඩි ඩැමේජස් තියෙනවා. ඔයාලට පෙන්නන නිසා තමයි මම මේක ගත්තේ. එතකොට මේකෙත් මේ RAM එක මේ CPU එක එහෙම නැත්නම් ප්‍රොසෙසරේ සම්බන්ධ වෙද්දි ඔයාලා මේ ප්‍රොසෙසරේ නිකන් සම්බන්ධ කරන්න බෑ. මේ ප්‍රොසෙසරේ සම්බන්ධ වෙන එක්තරා පැත්තක් තියෙනවා. ඒක ගැනත් ඔයාලා දැනගන්න ඕන. ඒතර ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ප්‍රොසෙසරේ බලන්න මෙන්න මේ වගේ කට්ටක් පිහිටලා තියෙනවා. මේ කටු තියෙන එකේ. එතකොට මේකෙත් ඔයාලට පේන ඇති මේ ප්‍රොසෙසරේ මෙන්න මෙතන සහ මෙන්න මෙතනින් පොඩි කට් දෙකක් තියෙනවා. ළමයිට පේනවද? මෙන්න මේ මම දැන් මේ ඇඟිල්ල තියෙන තැන. මෙන්න මෙතන මේ කට් එකක් පේනවද? පේනවා. මෙන්න මේ එතකොට ඔයාලා මේක දාද්දිත් මෙතන බලන්න. ඒකට හරියන කට් එකක් තියෙනවද කියලා. ඒ කට් එක තියෙන පැත්තට තමයි මේක නිවැරදිව හරියට සම්බන්ධ වෙන්නේ. නැත්තම් මේක සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා මේක වැහුවා. මෙන්න මෙතනින් මේ ක්ලිප් එක දානවා. ඊළඟට ළමයි මෙතනට එනවා කූලින් ෆෑන් එකක්. මෙතනට එනවා ෆෑන් එක. අර මං ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවේ හීට් සින්ක් එක. ෆෑන් එකක එක කොටසක් පෙන්නුවානේ. ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනට. මෙතන මේ නට් හතරක් දාන්න තියෙනවා. මෙතනින් මේක මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. පැහැදිලිද? හරිද? ළමයි හරිද? හරි සර් හරි. ඊළඟට දැන් මේ ටික එතන හරි. RAM එක හරි power එකේ මෙන්න මෙතන power cable එක. සාමාන්‍ය power supply එකෙන් motherboard එකට power එක දෙන එක හරි. RAM එක හරි. ඊළඟට processor මෙන්න මේ ටික හරි. ඊළඟට අපි මේකේ තවත් කතා කරන්න ඕන කොටස් ටිකක් තියෙනවා. මේකේ තව කොටසක් අපි සම්බන්ධ කරේ නැහැ. ඒ තමයි මෙන්න මේ power supply එකකින් එන මම අර කිව්ව ඉස්සෙල්ලා display එක පෙන්වන්නේ මෙන්න මේක නිසා. අපි මේ VGA කියලා කියන. එහෙම නැත්නම් display එකට current එක දෙන්නේ මෙන්න මේක හරහා. ඒතර motherboard එකේ බලන්න ඒ හැඩේ. ඒ වගේ මෙන්න මෙතන තියෙන ඒ වගේ කොටසක්. ඒතර ඒකට ඔක සම්බන්ධ වෙන්න ඕන. අපි මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරනවා. ඔන්න දැන් ඒකත් හරි. ඊළඟට මෙන්න මේකේ තවත් මේ motherboard එකේ වැදගත් වෙන කොටස් කිහිපයක් තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මම පොඩ්ඩක් අර power cable ටික චූට්ටකට ගලවනවා. Excuse me, sir. ඔව්.
සර් මේ ප්‍රොසෙසර් එකේ ටයිප් එක අනුව RAM එක වෙනස් වෙනවද? අර DDR2 එක වගේ? මෙහෙමයි. ඒ DDR මොඩල් වැඩ කරන RAM ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රොසෙසර් එක. දැන් අලුතෙන් එන ප්‍රොසෙසර්ස් වලට අලුතෙන් එන දැන් හිතන්න දැන් යන්නේ කීයද? 11 ජෙනරේෂන් එකනේ. ඒක දැන් 11 ජෙනරේෂන් එකට ළමයි ගොඩක් වෙලාට එන්නේ DDR4 කියන මොඩල් එක. ඊට අමතරව දැන් මේ සමහරක් දැන් 7 ජෙනරේෂන් වල වගේ තියෙද්දි ඒවට ආවා මේ DDR3 වගේ. ඒ ජෙනරේෂන් එකත් එක්ක පොඩ්ඩක් වෙනස් වීම තියෙනවා. ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. අර හැබැයි මේක වෙනස් වෙන්නේ මෙහෙමයි. අපි අර ඒකට එකක් සම්බන්ධ වෙනවා. මොකද අර මදර් බෝඩ් එකයි ඒකට හරියන ප්‍රොසෙසරය සහ ඒතර ඒකට එන්නේ වෙනම RAM එකක්. ඒතර ඒ සම්බන්ධතාවය තියෙනවා. ක්‍රියාර ජෙනරේෂන් අලුත් වෙන්න සාමාන්‍ය RAM එකක් අලුත් වෙලා තියෙනවා. අපි ඒක කතා කරමු ඉස්සරහට. excuse me sir. ඔව්. සර් මේ අර බස් ස්පීඩ් එක කියන එක RAM එකේ ඒක සර් අපිට මේ RAM එකෙන් බලා ගන්න විදියක් නැද්ද? මැෂින් එකෙන් අපි මේ බලා ගන්න මේ සිස්ටම් එකෙන් බලා ගන්න ඕනේ නැත්නම් අපි මේ වෙනම RAM එක ගලවත්තම් බලන්න වෙයිද? ඒක මෙහෙමයි බස් ස්පීඩ් එක එතනදී RAM එකේ මේ අගයක් තියෙනවා. එහෙම නැත්නම් දැන් වෝල්ටේජ් එකත් එහෙම වෙනම දීලා තියෙනවා. ඒවත් එක තමයි යන්නේ. ඒතර ඒක මේ ලේබල් එකේ සමහරක් ඒවා තියෙනවා අපි බලමු ඒක. ඉදිරියේදී තියෙනවා මේ ටේබල් එකක් තියෙනවා. ওই සේරම තියෙන ටේබල් එකක් තියෙනවා. SDR එකේ ඉඳලාම DDR4 එක දක්වාම වෙනම ටේබල් එකක් හදලා තිනවා අපි. ඒකේ තියෙනවා බස් ස්පීඩ් එක එනවා, data rate එක තියෙනවා, voltage එක තියෙනවා. ඒ සියලුම දාලා තියෙන RAM එකේ විස්තරත් එක්ක කොටසක් තියෙනවා. මේක ඉදිරියට තියෙනවා වලට. RAM එකේ අර DDR1 2 3 කියලා අපි වෙනම ලියා ගන්න ඕනේ ඉදිරියට. ඒවත් එක තමයි ඒක අපි කතා කරන්නේ. පැහැදිලිද? හරි. මේකේ ඊළඟට තියෙන ළමයි අපිට මෙන්න මෙතන. දැන් මේක නම් නිල් පාට වර්ණයෙන් තමයි මෙන්න මේ වගේ කොටසක් පේන්නේ. එහෙම නැත්නම් මේක කළු පාටින් එන්න පුළුවන්. මේ වර්ණය ගැන ලොකුවට හිතන්න එපා. කළු වර්ණයෙන් කියන නිකන් මෙන්න මේ වගේ ඕක එන්නත් පුළුවන්. ඒතර ළමයි මෙන්න මෙතන. අපි මේ වගේකට සම්බන්ධ කරේ පරණ hard disk සහ DVD ROM සම්බන්ධ කරේ අපි මෙන්න මෙතනට. අපි මේ දිග මෙන්න මේ වගේ දිගට එන එකට කියනවා IDE කියලා. මොකක් කියලාද කියන්නේ? IDE. ඒතර ඒකයි පරණ මොඩල් වලට. අලුතෙන් එනවට එන්නේ SATA කියන එක. අලුතෙන් එන පෝට් එක මීට වඩා වෙනස්. ඒ කියන්නේ SATA කියන්නේ මෙන්න මේක. මේ වගේ චූටි වෙලා තියෙන SATA කියන එක. SATA එක. මේ තියෙන IDE කියන එක. IDE මේ SATA. එතන මෙන්න මෙතනට අපි සම්බන්ධ කරන්නේ hard disk එක හෝ DVD ROM එක. මතකද දැන් හැමෝටම මේක? ඔව්. එතන මෙතනට සම්බන්ධ වෙන්නේ අපි දැන් නවීන නැත්නම් අලුතෙන් එන hard disk එක හෝ DVD ROM එක අපිට මෙතනට සම්බන්ධ කරන්න පුළුවන්. මේ අලුත් ඒවල. මේවට කියන SATA. ඔයාලට පුළුවන් මෙන්න මෙතන නම් ගහලා තියෙනවා ළමයි. මදර් බෝඩ් එකක් තියෙන කෙනෙක් කියනවා නම් බලන්න පුළුවන්. මෙතන SATA 1, SATA 2, SATA 3, SATA 4 කියලා ගහලා තියෙනවා. ඒකේ SATA 1 එකට hard disk එකද ගහන්නෙද? දැන් මේ බෝඩ් එකේ මේ විදිහට තියෙනවා. මොකද්ද? SATA 1 එකට එතකොට hard disk එකද ගහන්නේ? මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ඔයාලට මේක කැමති එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් හැබැයි hard අර එකක් සර් මොකද්ද? hard දෙකක් ගැහුවොත් voice එක තියෙන එක ගන්නෙ. සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් hard දැන් මෙතන අපිට පුළුවන් වර්ග 4ක් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ මේක අර පිළිවෙලට සම්බන්ධ කරන්නේ. 1 2 3 4 කියලා අපි සම්බන්ධ කරනවා. දැන් දෙකක් වගේ හිතන්න සමහරක් කෙනෙක් කියන hard disk දෙකක් සම්බන්ධ කරන කම්පියුටර් එකට. එතකොට ඔයාලට මේක 1 එක සහ 2 එක කියන දෙක පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙක්ට 3 එක සහ 4 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පිළිවෙලක් නෑ නේද? මොකද්ද? පිළිවෙලක් එහෙම නෑ නේ ඕන. පිළිවෙලක් එහෙම ලොකුවට බලපාන්නේ නෑ මෙතනදී.
මොකද මේක අර දීලා තියෙන දැන් අමතර මොකක් හරි එකක් ඩැමේජ් වුණොත් එක්කත් එක්ක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අමතර කොටසක් සම්බන්ධ කරන්නත් එක්ක තමයි වැඩිපුර දෙන්නේ. දැන් බැරි වෙලා හිතන්න මේකට SATA දෙකක් આવොත් මොකද වෙන්නේ? SATA දෙකක් එනවා හදිස්සිය මෙන්න මේක කැඩෙනවා. මොකද වෙන්නේ? ඔයාලා DVD ROM එක සහ hard disk එක දෙකම එකවර සම්බන්ධ කරන්න පුළුවන් නේද එතකොට? බෑ නේද? ඒ නිසා අමතර එකකුත් එනවා මේකේ. ඒතර දැන් මොකක් කරලා මේකේ බැරිලා දැන් පෝට් දෙකක් තිබිලා මේකේ මොකක් කර ඩැමේජ් එකක් වුණොත් මදර් බෝඩ් එක අයින් කරන්න වෙනවා. අර මේක හදන්න ස්පීඩ් වෙනස්ද? නෑ ස්පීඩ් වෙනස් වෙන්නේ නෑ. ස්පීඩ් එක වෙනස් වෙන්නේ නෑ. මේක නිකන් අර කොටස් හතරක් විතර තියෙන. දැන් ඔයාලා මෙහෙම තියෙනවා. දැන් මම මේක ගැන කතා කරද්දී USB එක ගහනවනේ. කම්පියුටරේ හැමෝම දන්නවනේ USB type එක. පෙන් එක ගහන තැන. දැන් පෙන් එක ගහන්න එකක්ද තියෙන්නේ ගොඩක් තියෙනවද? ගොඩයි. ගොඩක් තියෙනවා. එතකොට ඒක කළු පාට වර්ණයෙන් දැන් පර්ණේ වල නම් කළු පාටින් එන්නේ. අලුත් ඒවා නම් 3.0 කියන version එකත් එක්ක නිල් පාටින් එන්නේ. දැන් හිතන්නේ කළු පාට වර්ණයෙන් තියෙන හතරක් විතර තියෙනවනේ කොහොමද? ඒ හතරටම ගැව්වහම එකම දේ නේද වෙන්නේ? ඔව්. එන්නේ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකෙන් අපිට කැමති එකට පාවිච්චි කරන්න පුළුවන්. ඔතන voice දෙකක් තියෙන මේ hard disk එකක් ගත්තොත් කොයි voice එකද ගන්න ඉස්සෙල්ලා එතකොට? මොකක්ද? voice දෙකක් තියෙන hard disk දෙකක් කියමුකෝ සර්. ඔව්. එතකොට කොයි voice එකද ඉස්සෙල්ලා ගන්නෙ? එහෙමනම් ගැටලුවක් නැහැ. අපිට කැමති දෙයක් දෙන්න. දැන් අපිට ආපහු තෝරන්න එන්නේ නැහැ නේද සර්? ඒ කියන්නේ voice දෙකක් තියෙනවා එක දෙක කියලා hard disk දෙකක්. එතකොට අපිට පළවෙනි දෙවෙනි hard disk එකේ voice එක on කරගන්න ඕන නම් එතකොට අපේ slot එක වෙනස් වෙන්න ඕනද? එහෙම වෙන්නේ නැහැ. එතකොට කෝකද on වෙන්නේ සර්? මෙහෙම දැන් hard disk දෙකක් වගේ සම්බන්ධ වුණොත් ඔයාලට දෙකම on වෙනවා. දෙකම on වීමක් වෙනවා. ඒකෙදි මෙහෙමයි. අර අපි දැන් Windows එක ගහනවනේ. ඔව්. ගොඩක් වෙලාවට Windows එක කොහොමත් එක hard disk එකකට ගොඩක් වෙලාවට ගහන්නේ. තනියකට ගහනවා අපි. ඔව්. එතකොට කෙලින්ම අර boot එකේදී අපි ඒක හදන්න ඕන. boot එකේදී දැන් ඔයාලා හිතන්න දැන් තව system තියෙන hard එකක් ගැහුවොත් ඔයාලා boot එකේදී system දෙක පෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක system එක අර boot නැත්නම් අර BIOS වලට ගිහලා ඒක හදන්න වෙනවා. එහෙම නැත්නම් නිකන් ඔයාලා සම්බන්ධ කරොත් hard disk එකක් දැන් ඔයාලා directly එකක් දැන් සාමාන්‍යයෙන් අපි එක දීලා තියනවා කියලා හිතන්නකෝ. boot එකේදී hard disk එකකට තමයි දීලා තියෙන්නේ. ඒතර ඒක තමයි ඉන්නේ. ඒක on වෙනවා. හැබැයි අර දෙවෙනි port එකට ගහලා තියනවා කියනකොට තව hard එකක්. ඒක partition එකක් විදිහට on වෙලා පෙන්නනවා. ඔව් නෑ අර එහෙම ඇහුවේ සර්. දැන් අපිට මැෂින් එක ඩැමේජ් වෙලා ගෙනාවා කියන්නකෝ සර්. එතකොට ඒකේ තියෙන data එකක් අපිට ගන්න ඕන වුණොත් එහෙම එතකොට අපි වැඩ කරන මැෂින් එකකට ගහනවානේ hard එක ගලවලා. ඔව්. එතකොට ඒ ගැහුවට පස්සේ මැෂින් එක රීස්ටාර්ට් වුණොත් එහෙම අරගේ වොයිස් එකත් එක්කනේ ගේන්නේ සර්. ඔව්. එතකොට අපි මේ කෝකද ඔන් වෙන්නේ කියලා එතකොට අරයාගේ අපි ගෙනාපු එකේ එක ඔන් වෙනවද මැෂින් එකේ තියෙන එක ඔන් වෙනවද කියලා ඒ ප්‍රශ්නේ. එහෙම බලද්දී අර ඔයාලට එතන බලන්න ඕන මේ සාමාන්‍යයෙන්. එතන තියෙනවා මේ අපේ bootable එකේ නැත්තම් boot කරන තැනින් අපේ hard disk එක තමයි ඒක තෝරගන්න වෙනවා එතනදී. ගොඩක් වෙලාවට දැන් අමතර ගැහුව පිටින් ආයි දෙවෙනි පාර සම්බන්ධ කරොත් ගොඩක් වෙලාවට ඔයාලා කම්පියුටරේ දීලා තියෙනවානේ අපේ hard disk එකේ කෙලින් මෙන එක. boot එක අපි දීලා තියෙන එකටනේ. ඔව් සර්. එතකොට boot එක වෙන්නේ ඒක හරහා boot වෙනවා. boot වෙලා අපි දෙවෙනියට ගහන එක ඒක නිකන් partition එකක් විදිහට open වෙනවා. අර boot order එක යනුව තමයි ඒක වෙනස් වෙන්නේ. එතන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒක අපි මේ අර ඉස්සරහට අර මේ BIOS පාටම තියෙනවා BIOS එකේදී boot option එක වෙනස් කරන ඒවා තියෙනවා අපි. අපේ දැන් hard disk දෙක තුනක් තියෙනවා නම් ඒකේ hard disk දෙක තුනේ boot එක වෙනස් කරන විදිහ අපි ඉදිරියේදී කතා කරනවා. හරි සර්. thank you. නිකන් normally ගැහුවොත් ඒක සාමාන්‍යයෙන් මේ අපේ තියෙන directly කෙලින්ම අපේ තියෙන hard disk එක on වෙලා අරක partition එකක් විතර තමයි ගොඩක් රට on වෙන්නේ. අර අපි සාමාන්‍ය කියන local disk C අර C එකනේ අපේ එකේ තියෙන ගොඩක් වෙලාට.
C එක තියෙනවා. ඊට පස්සේ D එක. එහෙම නැත්නම් අරක වෙනම වොලියුම් එකක් විදිහට ඕපන් වෙනවා. පැහැදිලි නේද? ඔව් සර් thank you දැන් මේ විදිහට දැන් අපි දැන් SATA ගැන කතා කරා. SATA එකේ එතකොට අපිට මේක සම්බන්ධ කිරීමේ ගැටලුවක් නැහැ. අපිට එකට දෙන්නත් පුළුවන්, තුනට දෙන්නත් පුළුවන්. මේ විදිහට මාරු කරලා ගහන්න පුළුවන්. මොකද හදිස්සි හරි මේකේ පළවෙනි එක ඩැමේජ් වෙලා තිබ්බොත් අපිට මේ අනිත් ඒවා පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඒකෙදි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අර ඕනම දෙයක පිළිවෙලක් තියෙනවානේ. පිළිවෙල තියෙන නිසා අපි 1 2 3 4 පිළිවෙලට ගහනවා. එතකොට පොඩි ටිකක් ඒකේ පිළිවෙලක් තියෙනවානේ. හරි. ඊළඟට මේකේ වලට තව එනවා ළමයි. මෙන්න මෙතනින් තියෙනවා මේ දැන් මේක නම් වර්ණ ගොඩකින් තියෙන්නේ. මෙතන මේක තියෙන වර්ණ කිහිපයකින් තමයි මේක ළමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් සමහරක් අයගේ මෙන්න මේක. මෙතන ගොඩක් වෙලාවට කළු වර්ණයෙන් තමයි පෙන්වන්නේ. කළු හෝ නිල්. එතකොට ඒකෙත් ඔයාලා බලද්දි බලන්න ඕන මෙතන ගහලා තියෙනවා පොඩි නිකන් නමක් ගහලා තියෙනවා. දැන් මේකේ නම් තියෙන්නේ FP1. ඒ කියන්නේ ෆන්ට් පැනල් කියලා තියෙන්නේ. ෆන්ට් පැනල් එක. එතකොට මේ ෆන්ට් පැනල් එක කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් පරිගණකයක. අර ඔන් කරන්න තියෙනනේ ස්විච් එකක් ඉදිරිපැත්තෙන් තියෙනව නේද? අන්නේ ඉදිරිපැත්තේ නැත්නම් ඉදිරියෙන් තියෙන ඒ ස්විච් එක සහ ගොඩක් වෙලාවට එනවා මේ අපේ ඔඩියෝ ජැක් එක ගහන්න එනවා. ඔඩියෝ ජැක් ඊට අමතරව USB ලයින් එනවා. ඒ වගේ ඉදිරියෙන් එනවා ඔයාලට. ඒ ඉදිරියෙන් එන කොටසට කියන අපි ෆන්ට් පැනල් එක. ඒතර මේ ෆන්ට් පැනල් එකෙන් අපේ මෙන්න මේක ෆන්ට් පැනල් එකේ අර අපි ඔන් කරන පවර් දෙන බටන් එක. බටන් එකත් එක්ක එනවා පොඩි කේබල් කිහිපයක්. ඒක සම්බන්ධ වෙන්න ඕන මෙන්න මෙතනට. ඒතර ඒක ෆන්ට් පැනල් කියලා සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ඒකෙත් ඔයාලා බලන්න පුළුවන්. ඔයාලට මෙහෙම එකපාරට එකකට හොයන්න අමාරුයි. ආයෙක ඉදිරියේ අපි කතා කරමු ටික ටික කතා කරමු. මම නිකන් හැඳින්වීමක් වගේ මේ ටික යනවා. ඊළඟට ඔයාලගේ තියෙනව නේද ළමයි USB ගහන්න වෙනම කොටස් ටිකක් පෙන් ගහන්න වෙනම තැනක් තියෙනවනේ. ඒතකොට එව්වටත් කරන්ට් එක දෙන්න ඕන. ඒ USB වලට කරන්ට් එක දෙන්න මෙන්න මේ වගේ. මෙන්න මෙතන බලන්න හොඳට. මෙතන ගහලා තියෙනවා මෙන්න මේ වගේ එකක් එනවා. ඒතර මේකේ නිල් පාට එහෙම නැත්නම් කළු පාට වර්ණ විවිධ විදියට එනවා. වර්ණ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේකක් හඳුන ගන්නවල දැනගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් USB එකක් ආවොත් ළමයි මෙතන USB 1 USB 2 ඒ විදිහට ගොඩක් වෙලාවට සඳහන් වෙනවා. ඊට අමතරව ඔයාලට USB එකක් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා මේකේ පින් 9යි තියෙන්නේ. මෙන්න මෙතන පින් එකක් නැහැ. පේනවද? ඔව්. දැන් මේ පින් එකක් නැහැ මෙතන. එතන මේකේ බලන්න මේකේ මෙන්න මේ අවසානයේ පින් එක නැත්තම් අපි මේවට කියන USB කියලා. අවසාන පින් එක නැත්තම් මෙන්න මේ වගේ USB කියලා අපි කියනවා. USB එක සහ මෙන්න මේ ෆන්ට් පැනල් කියන එක දෙකම චුට්ටක් එක වගේ. හැබැයි මේකේ බලන්න මේකේ මේ අතර බැලුවොත් පහළ කේබල් එක තමයි නැත්තේ. නැත්තම් පහළ පින් එක නැත්තේ. එහෙමනම් මේක USB කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව හොඳට බලන්න මෙන්න මෙතන USB 1 USB 2 කියලා මෙන්න මෙතන සඳහන් වෙනවා. සමහරක් වලට පේනවා ඇති. පේනවද ළමයිද? අර ඇඩ් කරපුවම පේනවා. ඔය ගන්න පේනවා. මෙන්න මේතන USB 1 USB 2 කියලා තියෙනවනේ. මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. කෙනෙක්ට හොයාගන්න බැරි නම් මේ නම් මේ නම් ටික බලලා ඔයාලට පුළුවන් බලා ගන්න ඒක. එතන මෙතනත් මම ඕන පොඩ්ඩක් පෙන්නන්නම්. ෆන්ට් පැනල් කියන එකේ බලන්න FP1 කියලා තියෙනවා. එහෙම නැත්නම් ෆන්ට් පැනල් කියලා එන්නේ. මෙතන දැන් SATA එකෙත් පේනව නේද ඔයාලට? SATA 1, SATA 2, SATA 3 පේනව නේද ඔයාලට? ඔව්. ඔන්න ඔය විදිහට නම් කරලා තියෙන හැම එකම. කෙලින්ම තියෙනවා. මදර් බෝඩ් එකක් වල අතර ගත්තොත් ඔයාලට දැන් දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ දැන් හොයාගන්න අමාරුයිනේ. එයාලට පුළුවන් මෙන්න මේ නම් වලින් හොයාගන්න පුළුවන්. ඒක හැම එකම අර්ථ දක්වලා තියෙනවා. මේ RAM එක ගැන ගත්තත් RAM එකේ තියෙනවා ළමයි මෙන්න මෙතන. ඔයාලට ඒක පේනවා මදින් දන්නේ නැහැ. පේනවද මෙතන? DIMM 1
dim 2 කියලා තියෙනවා. පේනවද? පේනවා. IMM dim 2 කියලා තියෙනවා. ඊට උඩ එකේ dim 1 කියලා තියෙනවා. එතකොට මේ RAM එක එන තැන. එතකොට ඊට අමතරව මෙතන මේ power එක දෙන තැනක් තියෙනවා power කියලා. නැත්නම් power 1. සර් මේ මගේ පෙන්නන්නේ නැහැ නේ. වෙනසල කියලා විතරයි පෙන්නන්නේ. හේෂාන් කියන එකේ බලන්න. හේෂාන් ලක්ෂිත කියලා එකක් ඇති. ඒකේ තියෙන්නේ. ඔය පාර්ට්නර් කෙනෙක් සුසන්තනේ ඔයා. පේන්නේ නැද්ද මාව? සර් එතකොට නෑ පේන්නේ නැහැ සර්. හේෂාන් ලක්ෂිත කියන එකේ බලන්න. එතකොට මේ ස්ක්‍රීන් එක ඔන් කරගෙන තියෙන්නේ. ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ නෑ මම ඉන්නේ වෙන account එකකින් නෑ. නැනතල කොස්සාඩි කියන එකෙන් නෙමේ හේෂාන් ලක්ෂිත කියලා එකක් තියෙනවා. බලන්න. හරි සර් නම්බර්. මෙච්චර පෙවුන්නේ නැද්ද ඔයාලට? නැත්තම් පෙනි තිබිච්ච ගියාද? සර් මේ ලොග් අවුට් වෙලා තිබ්බේ. ඔක්කොම පස්සේ. බලන්න පොඩ්ඩක්. ඊළඟට වෙනසල හાર્ඩ්වෙයාර් නෙමෙයි. නැනසල එක නෙමේ හේෂාන් ලක්ෂිත කියලා එකක් ඇති බලන්න. මේකක් නෑ නේ සර්. තියෙනවා. හොස්ට් එක දීලා තියෙන ඒකේ දැන් බලන්න හොස්ට් එක තියෙන ඒකේ. පොඩ්ඩක් උඩින් සර්ච් කරලා බලන්න. ඊළඟට මේකේ ළමයි තියෙන ඒ වගේම තව පින් එකක් තියෙනවා. මෙතන මොකක් කියලාද ගහලා තියෙන්නේ? audio. audio F audio නැත්නම් front audio නැත්නම් ගොඩක් ලාට audio කියලා එනවා. ඒතර මේ තියෙන්නේ අපේ අර audio වලට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ පිටිපස්සේ නැත්නම් back panel එකේ නැත්නම් එහෙම නැත්නම් ඉදිරියෙන් එනවා ඔයාලට sound එක ගහන්න කොටසක්. speaker එකයි එහෙම නැත්නම් අපේ තියෙන mic එකයි සම්බන්ධ කරන කොටසක් එනවා. ඒකට සම්බන්ධ කරන්නේ මෙන්න මෙතන. ඒතර ඒකේ බලන්න මෙන්න මෙතන. මෙන්න මේකේ දෙවෙනි පින් එක නැහැ. දෙවෙනි පින් එක නැත්තම් ළමයි audio කියලා හඳුන්වනවා. මොනවා කියලා හඳුන්වන්නේ? audio. සර් මට නම්බර් එක සර් මොකද්ද? සර් නම්බර් එක පොඩ්ඩක් කියන්න සර්ච් කරලා එන්නේ නැහැ සර්. නම්බර එක නෑ හේෂාන් කියලා තියෙන පොඩ්ඩක් ඉන්න මම ස්ක්‍රීන් එක ඔන් කරලා දාන්න. හරි. දැන් බලන්න. එහෙමනේ නැද්ද? නෑ නෑ. හරි. එහෙනම් ඉන්නවා. නෑ ඉන්නකො මම මේක මුලට අරන් දෙන්න. බලන්න දැන් දැන් හරිනේ? දැන් හරි සර්. ඒක අර මේ ඔයාලට හොයාගන්න බැරිද මම ගත්තා දැන් ඉදිරියට. හරිනේ? හරි සර්. හරි. එතකොට දැන් මේකෙදි දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ. මේකේ මෙන්න මෙතන දෙවෙනි එක නැත්තම් අපි ළමයි මේකට කියන audio කියලා. audio. ඊළඟට මේකේ මෙතන පළවෙනි එක නැත්තම් අපි ඒව කියන USB කියලා. USB. ඊළඟට බලන්න මේකෙම තියෙනවා ළමයි මේ සුදු පාටින් කොටස් දෙකක් තියෙනවා. ඊට අමතරව කහ පාටින් මෙන්න මේ විදිහට එනවා. අපි මේවට කියනවා ළමයි PCI slot. PCI මොනවා කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? PCI slot. PCI slot. එතකොට දැන් මේ PCI කියන අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ පිටින් අපි වෙනම ගහනවානේ සවුන්ඩ් කාඩ් එකක්. එහෙම නැත්නම් නෙට්වර්ක් කාඩ් එකක්. ඒ වගේ දෙයක් අපි පිටින් සම්බන්ධ කරනවා. වෙනම සම්බන්ධ කරනවා මෙන්න මේ ස්ලොට් අපි පාවිච්චි කරනවා. එතකොට මේවත් වෙනවා PCI කියලා එනවා. PCI Express කියලා ඔන්න විදිහට කොටස් වලට කැඩෙනවා. එතකොට මේවට අපි පොදුවේ PCI කියලා කියනවා. ඔව් කියන්නේ සර් මේ මගේ එකේ PCI slot එක නැහැ. හැබැයි මේ RAM slot එක ළඟ තියෙනවා මේ ඉතින් RAM slot එකේම තියෙනවා පාටවල් දෙකක්. කළුයි සුදුයි. මේ විදිහට තියෙන නැත්නම් වෙනම විදිහකට තියෙනවා. ඔය විදිහටමයි කළු පාට දෙකක් තියෙනවා ඊට මැදින් තව සුදු පාට දෙකක් තියෙනවා. හරි. ඒක පොඩ්ඩක් අපි බලමු. මොකද අර බෝඩ් එකෙන් බෝඩ් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මේ වගේ තියෙන්නේ ඒක. නෑ ඒක PCI වෙන්න පුළුවන්. මට අර බලන්න තු කියන්නත් බෑ.
ගොඩක් කරලා PCI slot එක මේ වගේ එනවා. ඒතර මේවට අපි වෙනම network card එකක්, එතකොට sound card එකක් අපිට නැත්තම් VG එකක්. මට ඔයගේ පේනවා නම් මදි. ඔය තියෙන RAM එක සම්බන්ධ කරන. මට පොඩ්ඩක් WhatsApp එකට message එකක් දාන්නකෝ. හරි සර්. හරි. මට අර මේ ෆෝන් එක මෙහෙම ඉන්න පේන්නේ නැහැ හරියට. හරි. ඊළඟට මේකේ අපේ තියෙනවා ළමයි තව කොටසක් මෙන්න මෙතන. දැන් ඊයේ මේක ගැන කතා කර කර ඉඳින එක පාට ඕෆ් වුණේ. නේද ළමයි? ඔව් ඔව් CMOS බැටරි. CMOS බැටරිය. එතන මේ CMOS බැටරියෙන් වෙන්නේ මොකද්ද වෙන්නේ? දැන් ඊයේ කියන්න ඇති. CMOS බැටරියෙන් මොකද වෙන්නේ? ඩේට් එක අප්ඩේට් කරන. අපේ දැන් මේක දැන් සාමාන්‍යයෙන් අපි පරිගණකයේ කරන්ට් එකෙන් ගැලවුවට පස්සේ කරන්ට් එකට ගැලවුවට පස්සේ මේකේ ඇතුළත කරන්ට් එකක් හිටින්නේ නැහනේ. ඒ නැත්නම් විදුලිය හිටින්නේ නැහැ. ඒතර එහෙම වුණොත් මේක අර දිනයක් වෙලාවක් කිසි දෙයක් මේකේ මතක හිටින්නේ නැතුව යනවා. ඒතර මේ මතක හිටින්නේ නැති නිසා අපි මේකට මෙන්න මේ වගේ බැටරියක් යොදනවා. අපි මේකට කියනවා CMOS බැටරි. ඒතර මේ CMOS බැටරිය නිසා මේකේ ඇතර කරන්ට් එකක් හිටිනවනේ. මෙන්න මේ CMOS බැටරිය නිසා මේ පරිගණකයේ දිනය සහ වේලාව යන දේවල් මතක තබා ගන්නවා. මොකද චූටි කරන්ට් එකක් මේකෙන් එනවා. ඒතර බෝඩ් එකේ කරන්ට් එක නැතුව යන්නේ නැහැ. විදුලිය විසන්ධි වෙන්නේ නැහැ. විදුලිය චුට්ටක් හිටිනවා. ඒතර මේක නිසා අපේ මේ පරිගණකයේ තියෙන වේලාව ඒ සියලුම දේවල් සටහන් කරගන්නවා. පැහැදිලිද? දැන් මේ වගේ එකක් ගොඩක් වෙලාවට මේක හොඳද නැද්ද කියලා බලන්නේ ගොඩක් අය කොහොමද? මේ වගේ දෙයක් හොඳ නැද්ද කියලා ගොඩක් අය බලන්නේ කොහොමද? දිවට තියෙන. සරලම ක්‍රමය තමයි ඔයාලා පොඩ්ඩක් දිවේ තියලා බලලා මේකේ කරන්ට් එක එනවද නැද්ද කියලා බලන්නේ. හරිද මේක කරන්න හොඳ නැහැ. දිවේ මේවා තියන්න හොඳ නැහැ. හැබැයි අර සරලම ක්‍රමය තමයි ගොඩක් අය දිවට තියලා මේක චෙක් කරලා බලනවා. එතකොට චූට්ටක් නියන් ඔව් මේ අපේ මැෂින් එකේ සාමාන්‍යයෙන් අපි ඔටෝ දීලා තිබ්බත් ඩේට් එකෙන් වෙනස් වෙන්නේ නැත්නම් කියන්නේ ඔටෝ වෙනස් වෙන්නේ නැත්නම් තමයි බැටරිය අවුලක් වෙන්න පුළුවන්ද නැත්නම් බැටරිය වෙන දේපල වැමුත් කරනවද? ඒ කියන්නේ දැන් සාමාන්‍ය වාගේ වෙලාව වෙනස් වෙනවා. වෙලාවයි දිනේස වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඔව්. එකම ටයිම් එක හැමදාම එකම විදිහට තියෙනවා. ඔව් සර් මැෂින් එක ඕන් කරලා ඔෆ් කරාම ආයෙ මේ ඒ විදිහටම තියෙනවා. අනේ පරණ දිනේ කියලා වෙනවා. 2002 දිනයක් එනවා ආයෙ විදිහට. ආයෙ කියන කම්පියුටරේ නිකන් නිෂ්පාද්‍ය කරපු දිනේ ඒ වගේ එනවා. එතකොට ඔයාලගේ මේ බැටරිය ගැටලුවක් වෙන්න පුළුවන්. බැටරිය ගොඩක් වෙලා බැස්සහම තමයි ගැටලුව වෙන්නේ. මේ බැටරියක් දාලා බලන්න. හරි සර්. මේකක් ලොකු ගාණක් වෙන්නේ නැහැ. මං හිතන්නේ දැන් කඩවල නම් රුපියල් 100ක් විතර ගන්න ඇති මේකට. සාමාන්‍ය මේ වගේ බැටරි එක රුපියල් 80ක් 100ක්. CMOS කියලා කියන්නේ මෙන්න මේ බැටරියට. CMOS බැටරිය. මෙන්න මේකට තමයි CMOS එක කියලා කියන්නේ. පැහැදිලිද? මේක පොඩ්ඩක් දාලා දැන් ඒක වෙලාව වෙනස් වෙන කෙනෙක් ඉන්නවා නම් මෙතන පොඩ්ඩක් වෙනස් කරලා බලන්න නැත්නම් මේ බැටරිය මාරු කරලා බලන්න. එතකොට ඔයාලගේ වෙලාව හරියයි. ඊට පස්සේ වෙලාව වෙනස් කරගන්න. වෙලාව වෙනස් කරලා බලන්න හරියනවා. හරිද? ඔව්. සර් මේ මගේ මැෂින් එකේ සර් මේ සර් කිව්වා වගේ බට් එක මම කලින් මාරු කරලා බැලුවා. ඒත් මේ ඩේට් ටයිම් එක චේන්ජ් වෙනවා. ඔටෝම චේන්ජ් වෙනවා. ඔව් සර්. හරි. අපි ඒක පොඩ්ඩක් බලමු. ඉස්සර තවස් මේ සෙටින් වලින් අපි වෙනස් කරලා බලමු. ඕකේ සර්. ගොඩක් කරන්න මේ බැටරිය දාපුවම මෙතන හරියනවා. නැත්නම් අපි බලමු මේක සිස්ටම් එකේම තියෙනවා මේ මොකක් හරි දෙයක් නිසා වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු ඉදිරියේදී. ගොඩක් කරලා CMOS බැටරිය මෙන්න මෙතන. මේකට අපි මේ විදිහට සම්බන්ධ කරලා ගන්නවා. හරි. ඔය විදිහට මේකේ ප්‍රධාන ටිකක් තියෙනවා. ඊට අමතරව ළමයි අපි මේකේ මෙන්න මේ විදිහට ගත්තු. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ කොටස් කිහිපයක්. පේනවද? මේ පිටිපස්ස. සාමාන්‍යයෙන් පිටිපස්ස මේ තියෙන බෝඩ් එකේ. අපි මේකට කියනවා මොකද්ද? බෑක් පැනල් එක. මොකක් කියලාද කියන්නේ? බෑක් පැනල්. බෑක් පැනල් එක.
එතකොට මේ බෑක් පැනල් එක මේ විදිහට තියෙනවා. මේ බෑක් පැනල් එකෙත් ඔයාලට මේ විදිහට කොටස් කිහිපයක් තියෙනවා. බෑක් පැනල් එකේ කොටස් කිහිපයක් තියෙනවා. අපි මේවා ඉදිරියේදී කතා කරමු. දැන් අපි මොකද දැන් වෙලාව 10යි. ටයිම් එක පොඩ්ඩක් මෙයාලා තියෙනවා. හරි. දැන් ප්‍රධාන වශයෙන් මේ ටික මතක වෙන හැමෝටම පවර් සප්ලයි එකේ වර්ග ටික හරි. ඊට පස්සේ මම නිකන් RAM වර්ග ටිකේ මුල් ටික කිව්වා. ඊළඟට මේ මදර් බෝඩ් එකේ මේ කොටස් ගැන ටිකක් කියලා දුන්නා. ඔළුවට ගියාද කොහොමද? දැන් පළවෙනි දවස් දෙවෙනි දවස් නිසා සුට්ටක් ඒත් අමාරු ඇති. මේ තියෙන එතකොට මේ කම්පියුටරේ RAM එක. ඊට අමතරව මම ඔයාලට තව RAM එකක් පෙන්නන්නම් ළමයි. මේ තියෙන ලැප් එකට. නැත්නම් ලැප් එකේ තියෙන අපේ ලැප්ටොප් එකේ RAM එකක් මේ තියෙන්නේ. එතකොට ඒකෙන් දැක්කද ඔයාලට ප්‍රමාණ කොහොමද? ගොඩක් පොඩි නේද? අරකින් භාගයක් විතර තියෙනවා. එතන මේවලත් ගහලා තියෙනවා ළමයි. ඔයාලට පේනවා ඇති මෙතන මේ PC3 කියලා තියෙනවා මෙතන පේනවද? ළමයි පේනව නේද? PC3 කියලා තියෙනවා. දැන් මේ වගේ එකක් ගත්තොත් මෙතන ගහලා තියෙනවා බලන්න. පෙනීද කියලා බලමු ඉන්න. මෙන්න මෙතන ගහලා තියෙනවා පේනවද? මේක ගහලා තියෙනවා මෙතන PC කීයක් තියෙන්නේ? පේන්නේ නැද්ද? PC2 නේ. PC2 කියලා සටහන් වෙලා තියෙනවා PC2. ඒතර අපිට පුළුවන් ඔන්න ඔයගෙන් හොයාගන්න මේක. ඊට අමතරව මේ ප්‍රොසෙසර් එක ගත්තොත් මේ ප්‍රොසෙසරෙත් ළමයි අපිට හොයාගන්න පුළුවන් මෙතන චූටිට අකුරු වගේක් ගහලා තියෙනවා. දැන් මේ අර එළිය වැඩි නිසා දැන් රාත්‍රී කාලේ නම් පොඩ්ඩක් හොයන්න අමාරුයි මේවා. ඒතර මේ ප්‍රොසෙසරෙත් මෙතන උඩ ගහලා තියෙනවා වර්ගය. ඒව අපි ඉදිරියට කතා කරන හැමදේම ඈ. හරි. ප්‍රධාන වශයෙන් මේ ටික හරිනේ. මදර් බෝඩ් එක සහ මේ පවර් සප්ලයි එක එකිනෙකට සම්බන්ධ කරන කේබල් ටික ගැටලුවක් නෑ නේද? නෑ සහිතයි. මේකෙදිත් මෙන්න මේකේ මේ මම දැන් කිව්වේ මේ SATA. මේකෙත් ඉස්සරහට එන පොඩි පාඩම් වගේක් එනවා. මේක ගැන කතා කරනවා. ඊළඟට මම දැන් ඊළඟට hard disk එකක් පෙන්නලා මම මේක ඉවර කරන්නම් ක්ලාස් එක අද දවසේ. මේන් තියෙනවා සාමාන්‍ය hard disk එක. එතකොට මේ තියෙන්නේ SATA model එකේ hard disk එක. ඔයාලට පේනවා ඇති මේ කේබල් එක පොඩි. මේවට කියනවා SATA model එක. SATA model එකේ hard එකක් තමයි මේ තියෙන්නේ. ඒතර hard එකෙත් මේ තියෙන Samsung model එකක්. ඊට අමතරව මේකේ ධාරිතාවය මේ විදිහට ගහලා තියෙනවා. ඊට අමතරව මේ වගේම එනවා මීට වඩා පොඩි ලැප් එකේ නේ එක. ලැප් එකට එන එකක් තියෙනවා මම දැන් ඒකත් පෙන්නන්නම්. ඒක පෙන්නලා මම අද දවසේ ඉවර කරන්නම් ක්ලාස් එක. විනාඩි 10ක් විතර මම පොඩ්ඩක් පරක්කු වෙලා ගත්තා ඔයාලගේ. ඉතින් දැන් මම ලැප් එකේ hard disk එකක් පෙන්නලා මම අද දවසේ ක්ලාස් එක නතර කරනවා. හරි. මේන් තියෙනවා ලැප් එකට යන hard disk එක. පේනවද? පේනවා. හරි. මේන් තියෙනවා මේකෙත් තියෙනවා ධාරිතාවය එහෙම. එතන මේ ඔයාලට පුළුවන් බලාගන්න GB 500. ඊට අමතරව මේ තියෙනවා තවත් hard disk එක. මේ ලැප් එකට එන එක. එතන මේ වලත් තියෙනවා ධාරිතාවය වෙන වෙනම ගහලා තියෙනවා. මේ හැමදේම ස්ටිකර් තියෙන ස්ටිකරෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් මෙතන නම් GB ගාන මෙතන දීලා තියෙනවා. එතන දැන් ඔයාලට පේන්නේ නේද? කම්පියුටර් එක සහ නැත්නම් අපේ ඩෙස්ක්ටොප් එකේ සහ ලැප්ටොප් එකේ තියෙන hard disk වල වර්ග. පේනවනේ හැම එකම. හරි නේද ළමයි? ඊළඟට මේ RAM එක ගත්තොත් RAM එක විශාලයි, ලැප් එකේ එන එක කුඩයි. අපි පියවරෙන් පියවර ඉදිරියට කතා කරමු. එහෙනම් ළමයි මම අද දවසේ ක්ලාස් එක නතර කරනවා. හැමෝටම බුස්සන්න හැමෝම පරිස්සමට ඉන්න. විනාඩියක් ඉන්න ඒෂාන් සර් ළමයි යන්න එපා ළමයි පොඩ්ඩක් ඉන්න ඒෂාන් මං කියන එක ඇහෙනව නේද? ඇහෙනවා මිස්. හරි රෙකෝඩින් එක නතර කරන්න. හරි ඉන්නේ. හරි. ළමයි පොඩ්ඩක් ඉන්න. ඕකේ. රෙකෝඩින් එක නතර කරන්න ඒෂාන් සර්. හරි.